අපි කලින් වීඩියෝ සීරීස් එකේදී පළවෙනි බහුවනේ ඉඳන් 30 වෙනි බහුවනේට යන සාකච්ඡා කරා. එතකොට 1 ඉඳන් 30ට යනකම් ඒ සිලබස් එකේ තියෙන පිළිවෙල සියලුම පාඩම් වලින් මේ පළවෙනි බහුවනේ ඉඳන් 30 වෙනි බහුවනේ එකක් තිබුණා. හරි. අපි ඊළඟට කතා කරන්නේ යනවා 31 වෙනි බහුවනේ ඉඳන් 31 වෙනි බහුවනේ ඉඳන් 40 වෙනි බහුවනේට යනකම් ඒ කියන්නේ කෙටි පිළිතුරු ලියන්නේ බහුවන ටික සාකච්ඡා කරන එක තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. මේක දැන් මම කියවනේ අරක නම් ඉරි ගහන්න තියෙනවා. දැන් මේකේ කෙටි පිළිතුරු ලියන්න තියෙනවා. එතකොට දැන් පේපර් එකක් හම්බුනාට පස්සේ පේපරේ කෙටි පිළිතුරු ලියන්න තිත්තිරි තියෙනවා. ඒ කෙටි පිළිතුරු ලියන එකේ විශේෂත්වය තමයි හරි පිළිතුර. හරි නිවැරදි පිළිතුර ලියන්න තියෙනවා. තෝරන්න නෙවෙයි ලියන්න තියෙනවා. ඒකට සමහර කට්ටියට වරදින්න පුළුවන්. වරදින ඒවා එක පේපර් එකනේ හම්බෙන්නේ. ඒ වරදින ඒවා කැපිලා අදසින්වත් උත්තරේවත් පේන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා හරියට පැන්සලෙන් හරි ලියාගෙන හරියට උත්තරේ අදාළ බහුවනේ ඉස්සරහින් ලියන්න ඕන. එතකොට ඒක කපලා කොටලා තිබුණොත් පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා එක පේපර් එකනේ හම්බෙන්නේ. ඒ පේපරේ හරියටම උත්තරේ නිවැරදි උත්තරේ හරියටම හිතලා හදලා උත්තරේ ලියවීමක් තමයි තියෙන්නේ. එතකොට මේක ඉතා වැදගත්. මොකද කෙටි පිළිතුරු ලියන්න තියෙන්නේ. ලියන එක කියන එකේ ලියනකොට හරි උත්තරේ ලියන්නත් ඕන. ටිපෙස් කරන්න කොහොමද බෑනේ. ටිපෙස් කරන්න බෑ. ඒ නිසා කැපෙන්න අඩුවෙන්ම වැරදින්න තියෙන සම්භාවිතාව වැරදින්න අඩුම විදිහට කරලා මේකේ උත්තරේ අවසාන උත්තරේ ලියන එක තමයි තියෙන්නේ. හරි. මේක වැදගත් අනිවාර්යයෙන්ම මෙන්න මේ බහුවන් ටික. මේකත් එමය අපහු මුලින්ම පළවෙනි පාඩමේ ඉඳන් අවසාන පාඩමට එනකම් 31 ඉඳන් 50 බහුවනයක් හැකැත්තෙනවා. ඒ බහුවන 20 හැදෙන්නේ ඒ විදිහටම තමයි. හරි. අපි කතා කරමු 31 වෙනි බහුවනේ ඉඳන් 40 වෙනි බහුවනයට එනකම් සාකච්ඡාව තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි බලමු පළවෙනි එක 31 වෙනි බහුවරනේ. මේකේ තියෙන්නේ 31 සිට 50 කෙටි පිළිතුරු තිත්තිරි මත ලියන්න. කෙටි පිළිතුරු තිත්තිරි මත ලියන්න තියෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලා කතා කරපු ඒවා තිබුණේ බහුවන වලට අවසානයේ නිවැරදි උත්තරය තෝරලා ඉරි ගන්න. හැබැයි මේකේ තියෙන්නේ කෙටි පිළිතුරු ලියවීමක් තමයි තියෙන්නේ. හරි. 31 වෙනි බහුවනේ ගන්න. සාමාන්‍යයෙන් ඔය 31 වෙනි බහුවනේට හුඟක් වෙලාවට අහන්නේ පාස් පේපර් වල වැඩිපුරම අහලා තියෙන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ සහ කළමනාකරණ ගිණුම් කරන්නේ අතර වෙනස්කම්. ගිණුම් කරන හැඳින්වීම පාඩම යටතේ ඒක කරා. මූල්‍ය ගිණුම් කරන්නේ කළමනාකරණ ගිණුම් කරන්නේ අතර වෙනස්කම්. මතකනේ මූල්‍ය ගිණුම් කරණය අභ්‍යන්තර බාහිර දෙකොල්ලම භාවිතා කරනවා. කළමනාකරණය භාවිතා කරන්නේ අභ්‍යන්තර පාර්ශ්වය විතරයි. මූල්‍ය ගිණුම් කරන්නේ අතීත තොරතුරු තමයි ගන්නෙ. ඓතිහාසික තොරතුරු. කළමනාකරණය කරන්නේ අතීතයි අනාගතයි දෙකම පාවිච්චි කරනවා. නීතිමය අවශ්‍යතාවයක් මූල්‍ය ගිණුම් කරන්නේ තියෙනවා. කළමනාකරණ ගිණුම් කරේ නීතිමය අවශ්‍යතාවයක් නැහැ. ඔය යොදා ගන්න මූලධර්ම පදනම් රීතීන් සම්ප්‍රදාය මූල ගිණුම් කරන්නේ තියෙනවා. යොදා ගන්න මූලධර්ම පදනම් රීතීන් කළමනාකරණ ගිණුම් කරන්නේ නැහැ. අනිත් එක නිශ්චිත අවුරුද්දකට වරක් නැත්නම් නිශ්චිත කාලයකට සරක් මූල ගිණුම් කරන වාර්තා පිළිවෙල කරන එහෙම කළමනාකරණ ගිණුම් කරන නිශ්චිත කාල ඡේදයක් නැහැ. ඊළඟට මූල ගිණුම් කරන්නේ සියලුම සමස්ත ව්‍යාපාරයම නියෝජනය කරන. හැබැයි කළමනාකරණ ගිණුම් කරන්නේ එක් දෙපාර්තමේන්තු තමයි නියෝජනය කරන්නේ. වැඩි කල්ලා ඇති මූලික ගිණුම් කරන්නේ කළමනාකරණ ගිණුම් කරන්නේ අතර වෙනස්කම්. පළවෙනි පාඩමේ ඒකේ ගිණුම් කරන්නේ මූලික අරමුණ ඊට පස්සේ ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ ඒ ටිකත් අපිට වැදගත්. හරි. ඊළඟට ඔකේ කිව්ව තව දෙයක් කියන්න ඕන පොදු පරමාර්ථ මූල ප්‍රකාශනයි විශේෂ පරමාර්ථ මූල ප්‍රකාශනයි ඒ දෙකත් පොඩ්ඩක් වෙනස බලා ගන්න. පොදු පරමාර්ථ මූල ප්‍රකාශ කියන්නේ සියලුම පාර්ශ්වය අභ්‍යන්තර බාහිර සියලු පාර්ශ්වය අවශ්‍යතාවන්ට අනුව පිළියෙල කරන එක තමයි පොදු පරමාර්ථ. විශේෂ පරමාර්ථ මූල ප්‍රකාශ කියන්නේ විශේෂ අවශ්‍යතා ඇතියට පමණක්. උදාහරණයක් කිව්ව කළමනාකරණ විතරක් ඉල්ලලා තිබුණොත් ඒ කට්ටියට විතර පිළිවෙල කරනවා තමයි විශේෂ පරමාර්ථ මූල ප්‍රකාශ. පොදු පරමාර්ථ මූල ප්‍රකාශ ප්‍රධාන වශයෙන් හදන්නේ මූල ගිණුම් කරන්නේ. මූල ගිණුම් කරන්නේ තමයි. ඔය විශේෂ පරමාර්ථ වැඩිපුරම හදන්නේ කළමනාකරණ ගිණුම් කරන්නේ තමයි. හරි. ප්‍රශ්නෙට යන් 31 ව්‍යාපාර විසින් පිළියෙල කරන පොදු පරමාර්ථ මූල ප්‍රකාශන අදාළ පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. මම කියන්නේ පොදු පරමාර්ථ කියන්නේ සාමාන්‍ය මූල ගිණුම් කරන්නේ පැත්තව තමයි. සියලුම පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පිළියෙල කරන මූල ප්‍රකාශ සම්බන්ධයෙන් සත්‍යද අසත්‍යද කියලා තමයි අහන්නේ. හරි. බලමු එක. පළවෙනි එක මෙම ප්‍රකාශ හරිද වැරදිද? ඒ කියන්නේ මේකේ උත්තරය සත්‍යද අසත්‍යද කියලා ලියන්න ඕන. ඕක කෙටියෙන් ලියන්න පුළුවන් T සත්‍ය නම් T අසත්‍ය නම් false. F කියලා දාන්න පුළුවන්. කෙටියෙන් ඒක ලියන්න පුළුවන්. සත්‍යද අසත්‍යද කියලා තමයි ලියන්න තියෙන්නේ. හරි. බලමු පළවෙනි එක. මෙම ප්‍රකාශ ගෙනුම් කරන ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කරනු ලබයි. මතකනේ සමාගම් වල පොදු පරමාර්ථ මූල ප්‍රකාශ තමයි ඔක්කොම හැදුවේ. සමාගම් ගන්න අනිවාර්යයෙන්ම හදන්න ඕන ගෙනුම් කරන ප්‍රමිතීන්ට අනුකූලව. ඒක සත්‍යයි. ගෙනුම් කරන ප්‍රමිතීන්ට අනුකූලව තමයි මූල ප්‍රකාශ හදන්න ඕන. එහෙනම් 31 වෙනි එක ඒට එන්නේ සත්‍යයි T. ඊළඟට B තියෙන මෙම ප්‍රකාශන මූලික වශයෙන් ව්‍යාපාරයේ සම්පස්සපයන පාර්ශ්වයන්ගේ භාවිතය සඳහා පිළියෙල කරනු ලබයි. ඕනි සම්පස්සපයන පාර්ශ්ව. ඒ කියන්නේ අයිතිකරුවෝ සම්පස්සපයන පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවයට. සම්පස්සපයන පාර්ශ්ව කියවම අයිතිකරුවා ඉන්නවා.
ඊළඟට සියලුම පාස්වර්ඩ්නේ. එතකොට මූලික වශයෙන්ම සම්පස්සප් වෙන පාස්වර්ඩ්. ඒ කියන්නේ අයිතිකරුවෝ, ආයෝජකයෝ, නම් කියන කොටස් හිමියෝ අන්න ඒ කට්ටියන්ගේ අවශ්‍යතාවය සඳහා තමයි පිළියෙල කරන්නේ. අපේ ව්‍යාපාර කොච්චර ලාභයක් තියෙනවද? ගත යුතු තීරණ මොනවද? ඒ තීරණ ගන්න වැදගත්. තව දුරටත් ආයෝජනය කරන්න ඕනද? ඒ වගේ වැදගත් තීරණ ගැනීම සඳහා තමයි මේ තොරතුරු සපයන්නේ. එතකොට මේ සියලු මූලික වශයෙන්ම ව්‍යාපාරයේ සම්පස්සප් වෙන පාස්වර්ඩ් තමයි පිළියෙල කරන්නේ. ඒක සත්‍යයි. බීට සත්‍යයි. මෙම ප්‍රකාශන ව්‍යාපාරයේ අතීත කාලච්ඡේදයට අදාළ තොරතුරු සපයනු ලබයි. මම කියවනේ මූල්‍ය ගිණුම් කරන විශේෂ ලක්ෂණයක් අතීත තොරතුරු. ඒ කියන්නේ භාවිතා කරපු ඓතිහාසික තොරතුරු තමයි පිළියෙල කරන්නේ. ඒක මූල්‍ය ගිණුම් කරන්නට අදාළ විශේෂ ලක්ෂණයක්. හැබැයි කළමනාකරණ ගිණුම් කරන්නේ අතීතයි අනාගතයි දෙකම භාවිතා කරනවා. උදාහරණයක් කිව්වොත් රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් මිලදී ගැනීම. ඒක වෙලා ඉවරයි. අතීත තොරතුරු. ඒක මූල්‍ය ගිණුම් කරන්න භාවිතා කරනවා. රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් මිලදී ගැනීමට අපේක්ෂා කරනවා. ඒක හොඳද නරකද? අන්න ඒක තීරණය කරන කළමනාකරණ ගිණුම් කරන්නේ. ඒ කියන්නේ අනාගත තොරතුරු. එතකොට මේ මූලික ගිණුම් කරන්නේ මූලික වශයෙන්ම ගන්නෙ අතීත තොරතුරු. එතකොට C කියන එකත් අපිට සත්‍ය විදිහට ගන්න පුළුවන්. T සත්‍යයි. 31 C වෙනි එකත් සත්‍යයි කියලා ගන්න පුළුවන්. ඒකේ අවසාන එක බලන්න. මෙම ප්‍රකාශන ව්‍යාපාරයේ ඓතිහාසික පිරිවැය මත පදනම්ව පමණක් පිනුම් කරන ලද තොරතුරු සපයනු ලබයි. මේක සත්‍යද? ඇත්ත මේක යොදාගන්නේ අතීත තොරතුරු. අනාගත තොරතුරු ගන්න නැහැ. උඩේ තිබුණේ අතීත තොරතුරු ගන්න. ඓතිහාසික පිරිවැය කියන්නේ මිලදී ගත් අවස්ථාවේ වටිනාකම් පමණද ගන්න. මම ඔගේ තව දෙයක් කිව්වොත් අපි මතකද ඇති අපි දීපල පිරිවෙත උපගණ යටතේ මුලින්ම හඳුනාගන්නේ හරි. මූලිකවම හඳුනාගන්නේ ඓතිහාසික පිරිවැය. ඓතිහාසික පිරිවැය. ඒ කියන්නේ මිලදී ගත් අවස්ථාවේ වටිනාකම්. අපි මතක ඇති දීපල පිරිවෙත උපගණ වල පත්‍යාගරණය කියලා එකක් කරා. පත්‍යාගරණය. පත්‍යාගරණය එක කුණපු ගම මොකද උනේ මේ ඓතිහාසික පිරිවැය අයින් වෙලා යනවා. අයින් වෙලා අද වර්තමාන වෙළඳපොළ වටිනාකමට ආවා. අපි මේවත් හඳුනාගත්තනේ මූල්‍ය ගිණුම් කරන්නේ. අද තියෙන ඓතිහාසික පිරිවැයට තමයි මුලින්ම හඳුනාගන්නේ. හැබැයි පත්‍යාගරණය වගේව ගත්තොත් ඓතිහාසික පිරිවැය අයින් වෙනවා. පත්‍යාගරණයක් කළා වර්තමාන වෙළඳපොළ ගන්නත් පුළුවන්. උදාහරණයක් කිව්වොත් යන්ත්‍රයක් ගත්ත මිල ලක්ෂ 5යි. අන්න ඒක තමයි ඓතිහාසික පිරිවැය. එමේ යන්ත්‍රයේ මද වටිනාකම ලක්ෂ 20යි. අන්න ඒක තමයි වෙළඳපොළගේ. අන්න ඒකත් හඳුනා ගන්නවා. ඒකෝර ඓතිහාසික පිරිවැයට විතරක් නෙවෙයි. තව තොගේ පිරිවැය සුද්ධ උපලබ්ධයෙන් වඩා අඩු වගේ ගන්නවා කිව්වොත් ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් බැහැර වෙන අවස්ථා ඒවත් ගන්නවා. පිරිවැය සිට සුද්ධ ඒවත් කතා කරන ඉස්සරහට බහුවර්ණයක් තියෙනවා. ඒ නිසා ඓතිහාසික පිරිවැයට විතරක් කියන්න බෑ. අතීත තොරතුරු ගන්න වරද්ද ගන්න එපා. අතීත තොරතුරු තමයි පාවිච්චි කරන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ. හැබැයි ඓතිහාසික පිරිවැය මත පදනම් පමණක් මිනුම් කරන ලද තොරතුරු විතරක් නෙවෙයි. පත්‍යාගරණයකින් පත්‍යාගරණගියත් ගන්න පුළුවන්. ඒ නිසා ඒක වැරදි. එහෙනම් D ගන්න පුළුවන් වැරදි. අසත්‍යයි. එහෙනම් A කියන එක සත්‍යයි, B කියන එක සත්‍යයි, C කියන එක සත්‍යයි, D කියන එක අසත්‍යයි. මොනකයි උත්තරේ එන්නේ? 31 වෙනි බහුවර්ණ. හරි. අපි ඊළඟට යන් 32 වෙනි බහුවර්ණට 32. හරි. 32 වෙනි බහුවර්ණේ පොඩ්ඩක් බලන්න මොනවද තියෙන්නේ කියලා. හරි. 32 බහුවර්ණේ තියෙන්නේ පහත තොරතුරු ව්‍යාපාර ගිණුම් වල වාතාවරණයෙන් උපුටා ගත්තා. මේකේ තියෙනවා මුල තියෙන 20යි 19යි වත්කම් වගකීම් තියෙනවා. ඒතකොට 20 කියන්නේ අවසාන වත්කම්. 2019 කියන්නේ ආරම්භක වත්කම් හා වගකීම් ටික තමයි තියෙන්නේ. ඊළඟට අවසන් වාසය තුළදී අයිතිකරු විසින් පෞද්ගලික මුදලින් 1,20,000ක් ව්‍යාපාරයේ ණය වාරිකයක් ගෙවනු ලදී. අයිතිකරු පෞද්ගලික මුදලින් තමයි ව්‍යාපාරයේ ණය වාරිකයක් ගෙවන්නේ. මෙන්න මේවටත් කියන්නේ ප්‍රාග්ධන යෙදීම් කියලා. මම කියන්නේ ප්‍රාග්ධන යෙදීම් ආකාර තුනකට යොදන්න පුළුවන්. ව්‍යාපාරයට යන්ත්‍රයක් හරි වත්කමක් හරි දෙන්න පුළුවන්. නැත්නම් මුදලක් දෙන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරයේ ණයක් නැත්නම් වියදමක් අයිතිකරු ගෙවන්න පුළුවන්. ඒත් මේවටත් කියන්නේ ප්‍රාග්ධන යෙදීමක්. ඒක 1,20,000ක ප්‍රාග්ධන යෙදීමක් තියෙන්නේ. ඊළඟට තම දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවීම සඳහා අයිතිකරු විසින් සෑම වර්ෂයකදීම ව්‍යාපාරයෙන් 90000ක් ලබා ගනී. අන්න අයිතිකරුගේ පෞද්ගලික පාවිච්චියට ගන්නව මොනවා හරි ඕනවට කියන නමක් තියෙනවා. දැන් අයිතිකරු යොදවනට ඒව ණයක් හරි ගෙවන ඒවට කියන ප්‍රාග්ධන යෙදීම්. අයිතිකරු පෞද්ගලික පාවිච්චියට ගන්නව නම් ඒවට කියන නම තමයි ගැනිලි. අයිතිකරු මොකක් හරි ව්‍යාපාරයෙන් දෙයක් පෞද්ගලික පාවිච්චියට ගන්නව නම් ඒවට කියන ගැනිලි. අපි ගිණුම් කරන ඒකක සංකල්පයක් අනුව අයිතිකරුවේ ව්‍යාපාරයේ දෙනෙක් ලෙස සැලකුවා. ඒතකොට අයිතිකරුගේ ගනුදෙනු වෙනම ගිණුම් තිබුණා. අන්න ඒකට අදාළ නිසා තමයි අයිතිකරුගේ ගැනිලි අයිතිකරු පෞද්ගලික පාවිච්චියට ගන්න ඒවා වෙනම ගිණුම් තිබුණා. මේවට කියන්නේ ගැනිලි කියලා. හරි. මේකේ අහන්නේ පළවෙනි එක අවසන් වාසයේ ලාභය. අන්න ලාභය අහන්න. අපිට ඕක ලාභය හොයාගන්න පුළුවන්. මම පළවෙනි පාඩමේ ගිණුම් කරන හැදින්වීමේදී කරා මේකේ ආදායම් වියදම් තියෙනවද? ආදායම් වියදම් තොරතුරු දීලා නැහැ. ආදායම් වියදම් තොරතුරු දීලා නැති වෙලාවට ලාභය හොයාගන්න විදියක් තියෙනවා. අපි ඒකට කියනවා ලාභ සමීකරණය. මේකෙන් හොයාගන්න පුළුවන්. ලාභ සමීකරණය මතකයිනේ PL සමානයි ENA. අවසාන හිමිකමෙන් අඩු කරන ONA. ආරම්භක හිමිකම
එකතු කරනෝ D ගැනිලි අඩු කරනෝ AC අමතර ප්‍රාග්ධනයේදී. ඔන්න සමීකරණේ ලාභය හොයාගන්න පුළුවන්. ආදායම් වියදම් පිළිබඳ තොරතුරු ලබා දී නොමැති විට සුද්ධ ලාභය හෝ ලාභය හොයන්න ලාභ සමීකරණය ගන්න පුළුවන්. සුද්ධ ලාභය හෝ ලාභය සමානයි අවසාන හිමිකමෙන් අඩු කරනෝ ආරම්භක හිමිකම එකතු කරනෝ ගැනිලි අඩු කරනෝ අමතර ප්‍රාග්ධනයේදී. හරි. මේකේ තියෙන ඒවා බලමු. අවසාන හිමිකම කොහොමද ගන්නේ? ඕකේ අවසාන දිනට 2021 331 වත්කම් තියෙනවා වගකීම් තියෙනවා. අන්න අවසාන වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ අවසාන හිමිකම එනවා. දන්නවනේ හිමිකම හොයන විදිය වත්කම් වලින් වගකීම් අඩු කරලා. වත්කම් තියෙන 1700ක් වගකීම් තියෙන 900ක්. 1700 900ක් ගියාම අවසාන හිමිකම එනවා 800ක්. ආරම්භක හිමිකමක් ගන්න පුළුවන් ඊළඟ එහා පැත්තේ තියෙන 2019 331 වත්කම් හා වගකීම්. ඒකත් එමයයි. ආරම්භක වත්කම් වලින් ආරම්භක වගකීම් අඩු කරාම ඒ කියන්නේ 1200න් 700 අඩු කරාට පස්සේ ආරම්භක හිමිකම එනවා 500ක්. මම කියවනේ ඕකේ ඊළඟට ගැනිලි තිබුණානේ අයිතිකරු මේ දරුවන්ගේ පාසල් ගාස්තු ගෙයින් පෞද්ගලික පාවිච්චියට ගත් එකක් තියෙනවනේ ගැනිලි තියෙන තෝට 90000ක් අමතර ප්‍රාග්ධනයේ දීමක් දීලා තිබුණා අයිතිකරු පෞද්ගලික මුදලේ ණය ගෙවුවා කියන්නේ ඒක අමතර ප්‍රාග්ධනයේ දීමක් 120යි ඔන්න ඕක ගලප ගත්තා නම් අපිට අවසානයේ සුද්ධ ලාභය හෝ අලාභය ගන්න පුළුවන් ආරම්භ මතකනේ අවසාන හිමිකම නෙවෙයි අවසාන වත්කම් වලින් වගකීම් අඩු කරලා ආරම්භක වත්කම් වලින් වගකීම් අඩු කරලා ආරම්භක හිමිකම තමයි ගැනිලි දුන්න පෞද්ගලික පාවිච්චියට දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවීම කියන්නේ ඒක ගැනිලි ඊළඟට අමතර ප්‍රාග්ධනය ව්‍යාපාරේ ණය ගෙවීම කියන්නේ අමතර ප්‍රාග්ධනයේදී හරි ඔන්න ඔක ගලපලා ගත්තා නම් අපිට එනවා සුද්ධ ලාභය බාන කීයක් දෙන්නේ කියලා මේ දෙක එකතු කරාම 390යි 390න් 120ක් අඩු කරාට පස්සේ ඔන්න එනවා සුද්ධ ලාභය. ඔන්න උතරින් අල්ලගත්ත සුද්ධ ලාභය 270000යි. ආදායම් වියදම් තොරතුරු දීලා නැති වෙලාවට මම කරලා ඇති ලාභ සමීකරණේ සුද්ධ ලාභය හෝ අලාභය හොයන්න ලාභ සමීකරණය ගන්න පුළුවන්. සුද්ධ ලාභය එනවා 270000. මේ ලාභ සමීකරණේනොත් බහුවර්ණ එනවා. අයින්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේකත් බලා ගන්න. අපි ගිණුම් කරන හැදින්වීම යටතේ ওই ලාභ සමීකරණය කළා තියෙනවා. දැන් මේකේ ආදායම් වියදම් තොරතුරු නැහැ. ලාභය හෝ අලාභය හොයන්නේ ආදායම් වලින් වියදම් අඩු කරලා. හැබැයි ආදායම් වියදම් තොරතුරු දීලා නැහැ. එහෙම නැති වෙලාවට තමයි මෙන්න මේ ලාභ සමීකරණය ගන්න. හරි. එහෙනම් පළවෙනි එකට එන්නේ ආයන්නට එන්නේ ලාභයට එන්නේ 270000යි. අපිට ඒක දා ගන්නත් පුළුවන්. රුපියල් 270000යි. එක හරි 32 ආයන්නට 270000යි. බලන්න 32 ආයන්න මොකක්ද දාලා තියෙන්නේ කියලා. අන්න රඳවාගත් ඉපියුම්. රඳවාගත් ඉපියුම් කියන එක මතකයිනේ සමාගම් වල එකක්. සමාගම් වල තමයි රඳවාගත් ඉපියුම් කියලා තියෙන්නේ. හරි. රඳවාගත් ඉපියුම් හොයන්න නම් රඳවාගත් ඉපියුම් කියන්නේ සමාගම් වල එකක්. බලන්න රඳවාගත් ඉපියුම් වල ආරම්භක ශේෂ දීලා තියෙනවද කියලා. රඳවාගත් ඉපියුම් වල ආරම්භක ශේෂය දීලා නැහැ. ආරම්භක ශේෂයක් රඳවාගත් ඉපියුම් වල නැහැ. මතක ඇති රඳවාගත් ඉපියුම් වලට මාරු වෙන ඒවා සමාගම් ගන්න. එකක් අපි ආදායම් ප්‍රකාශයෙන් උපයා ගන්න සුද්ධ ලාභය මාරු කරා. සුද්ධ ලාභය මාරු කරනවා රඳවාගත් ඉපියුම් වලට. ඒ වගේම අයිතිකරු ගන්නවට අපි සමාගම් වල නම් ලාභාංශනේ ගෙවන්නේ. ලාභාංශ කියන එක අඩු කරා. ලාභාංශ කියන එකත් රඳවාගත් ඉපියුම් වලින් අඩු කරා. ඔන්න ඔය දෙකනේ අපි ප්‍රධාන වශයෙන් දැම්මේ. ප්‍රාග්ධනයේදී අපි සමාගම් වල සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට දැම්මේ. රඳවාගත් ඉපියුම් වලට ප්‍රධාන වශයෙන් දැම්මේ සුද්ධ ලාභය ගැනිලි. ගැනිලි කියන්නේ ලාභාංශ වගේ සාමාන්‍ය සමාගම් වල නම් ලාභාංශ ගැනිලි කිව්වට ලාභාංශ තමයි ගන්න. කියන්නේ අපි සමාගම ගෙවන එක ලාභයෙන් ගන්න ලාභාංශ තමයි මේකෙත් තියෙන්නේ. මේකේ රඳවාගත් ඉපියුම් හොයන්න පුළුවන් අන්න ඒ ආකාර දෙක විතරයි. ඉස්සෙල්ලාම ගන්නවා රඳවාගත් ඉපියුම් වලට එනවා වර්ෂයේ සුද්ධ ලාභය. අපි උඩ හොයලා තියෙනවා සුද්ධ ලාභය. 270000. ඒක ගන්න පුළුවන්. සුද්ධ ලාභය. අමතර ප්‍රාග්ධනයේ දීම් කියන ඒවා ඔකට එන්නේ නැහැ. දැන් මේක සමාගම් ගන්නකට සම්බන්ධ කරාට පස්සේ අමතර ප්‍රාග්ධනයේ දීම් කියන ඒවා ඔකට එන්නේ නැහැ. ඊළඟට මේ සුද්ධ ලාභයෙන් අපි අඩු කරන එක මේක දෙයක් ගැනිලි. ගැනිලිත් තිබුණනේ 90000 අඩු කරා ගැනිලි. රඳවාගත් ඉපියුම් තියෙන්නේ සමාගම් ගානේ. බලන්න උත්තරයක් ගන්න කීයද එන්නේ කියලා. රඳවාගත් ඉපියුම් වෙනවා 1,80,000ක් රඳවාගත් ඉපියුම්. ඔක රඳවාගත් ඉපියුම් සමාගම් වල තියෙන එකක් රඳවාගත් ඉපියුම් හෙව්වේ සුද්ධ ලාභයෙන් අඩු කරා ගැනිලි. රඳවාගත් ඉපියුම්. කවුරු හරි හිතුවොත් ඕක අවසාන හිමිකමද කියලා 800ද ගත්තොත්. අවසාන හිමිකම. හැබැයි අවසාන හිමිකම කියන එක ගන්න බෑ. මොකද අවසාන හිමිකම අපි ගන්නකොට අපේ රඳවාගත් ඉපියුම් ගැන මතකනේ සමාගම් වල සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ රඳවාගත් ඉපියුම් පොදු සංචිත ප්‍රත්‍යාගන සංචිත ඔය හතරෙන්ම එකතුව තමයි හිමිකම කියන්නේ.
ඒතකොට මේක එක කැලලක් විතරයි රඳවාගත්ත පියුම් කියන්නේ. ඒකට යන ගණිතණු දෙකයි තියෙන්නේ. මේකෙන් අදාළ වෙන්නේ ප්‍රාග්ධන දීම නෑ. සුද්ධ ලාභය වෙනවා මේකට. අනිත් එක ගැනිලා තියෙන එක අඩු වෙනවා. එහෙනම් රඳවාගත්ත පියුම් වෙන්නේ 32 ආයන්නට එන්නේ රුපියල් 1,80,000යි. 32 ආයන්න උත්තර දාගන්න රුපියල් 1,80,000යි. රුපියල් 1,80,000. ඔය ලාභ සමීකරණයෙන් හොයාගන්න විදියක්. රුපියල් 1,80,000යි. හරි. මම හිතනවා මේකත් පැහැදිලි වුණා කියලා අපි මේ ලාභ සමීකරණය කියුවා අනිත් එක රඳවාගත් පිටින් කියුවා මේ විදිහට. 32 වෙනි බහුවර්ණ ඉවර කරේ ඊළඟට ගන්න 33 වෙනි බහුවර්ණ. මේක සාමාන්‍ය ගිණුම් කරන හැදින්වීම. පළවෙනි පාඩමෙම තමයි මේක ගැලලා තියෙන්නේ. අපි සමාගම් ගැලකුත් සම්බන්ධ කරලා තියෙනවා. 33 බලන්න. මෙන්න මේක තුඟක් කට්ටිය වරද්දාගත්ත බහුවර්ණයක්. මෝටර රථ අලෙවිකරන සමාගම එක් එක් ගනුදෙනුව සටහන් කරන යොදා ගන්න මූලික සටහන් පොත දක්වන්න. හරි ලේසි කියලා තේ හිතෙන්නේ මූලික සටහන් පොත. ඒ කියන්නේ අපේ තුන්වෙනි පාඩම මූලික සටහන් පොත් පාඩමේ. දන්නවනේ තොග ණයට ගැනුම් දාන්නේ ගැනුම් ජර්නලේ මුදල් ලැබීම් දාන්නේ මුදල් ලැබීම් ජර්නලේ මුදල් ගෙවීම් දාන්නේ ගෙවීම් ජර්නලේ ණයට ගැනුම් තොග ණයට ගැනුම් දාන්නේ ගැනුම් ජර්නලේ තොග ණයට විකුණුම් දාන්නේ විකුණුම් ජර්නලේ ආපසු ජර්නලේ ආපසු ජර්නලේ අනිකුත් ගණන් ඔක්කොම දාන්නේ පොදු ජර්නලේ. මේ මූලික සටහන් පොත් මාතෘකාව දාන්නේ. හැබැයි මේකේ වරද්ද ගන්න දෙයක් තියෙනවා. හරි. මේකේ විකුණන දේ මොකද්ද? මේක බලන්න උඩම තියෙන පොඩ්ඩක් highlight කරගන්න මෝටර රථ අලෙවිකරන සමාගම. මෝටර රථ අලෙවිකරන සමාගම. මේක බලන්න විකුණන දේ මොකද්ද? මෝටර රථ. දැන් තොග කඩේක නම් විකුණන්නේ තොග භාණ්ඩ. තොග භාණ්ඩ විකුණන මේ තියෙන තොග භාණ්ඩනේ විකුණන්නේ. විකුණන දේ තොග කියන්නේ. මෝටර රථ විකුණන ව්‍යාපාරික විකුණන්නේ මෝටර රථ. ඊළඟට ඇඟලුම් කර්මාශාලාවක විකුණන්නේ ඇඟලුම්. ඒ කියන්නේ නිමි ඇඳුම්. අන්න ඒ වගේ ඔන්න ඔය විකුණන දෙයට අපි ගිණුම් කරන්නේ කෙටියෙන් නමක් කියනවා. මොකද්ද? දැන් මේකේ විකුණන දේ තමයි මේක මෝටර රථ. මෙන්න මේවට කියන නම මොකද්ද? තොගය. තොග. විකුණන දෙයට තමයි තොගය කියන්නේ. එතකොට දැන් මේ ව්‍යාපාරයේ මෝටර රථය කියන්නේ ජංගම නොවනවත්කමක් නෙමෙයි. විකුණන දේ. අන්න ඒක ඉස්සෙල්ලා අල්ලගන්න ඕනේ. මේ මෝටර රථ කියන්නේ එතකොට තොගයක්. තොගයක්. ඔතනින් තමයි හුඟක් කට්ටිය වරද්දගත්තේ. තොගය. එතකොට මෝටර රථ විකුණන දේ හරියට බලන්නේ විකුණන්නේ මෝටර රථ. එහෙනම් මෝටර රථ කියන්නේ තොගය. හරි. ඒකේ ඒ තියෙන්නේ මෝටර රථ ණයට මිලදී ගැනීම. හුඟක් කට්ටිය උතන ගැහුවා පොදු ජර්නලය කියලා. මෝටර රථ ණයට මිලදී ගැනීම. මේ මෝටර රථ කියන්නේ ජංගම නොවනවත්කමක් නේ. තොගයක් නෙවෙයි. ජංගම නොවනවත්කම ණයට මිලදී ගැනීම දාන්නේ අපේ පොදු ජර්නලේ. හරි. හැබැයි මේකේ අහන්නේ මොකද්ද? මේකේ අහන්නේ මේකේ විකුණන දේ මොකද්ද? මෝටර රථ. එහෙනම් මෝටර රථ තමයි තොගය විදියට ගන්න. මෝටර රථ කියන්නේ දැන් මේකේ ජංගම නොවනවත්කම නේ තොගය. විකුණන දේ. මෝටර රථ විකුණන ව්‍යාපාරික මෝටර රථය කියන්නේ තොගය. එහෙනම් මේ විකුණන දේ තොගයක් ණයට විකිණීම. මේක සරලව කිව්වොත් තොගයක් ණයට මිලදී ගැනීම. තොගයක් ණයට මිලදී ගැනීම. මේ තොගය. තොගයක් ණයට මිලදී ගැනීම. දාන්නේ මොකද? පොදු ජර්නලයේ තොගයක් ණයට මිලදී ගැනීම දාන්නේ ගැනුම් ජර්නලේ. එහෙනම් 33 අයන්නට එන්නේ ගැනුම් ජර්නලේ. ගැනුම් ජර්නල. පොදු ජර්නලේ නෙවෙයි. ඒකට මෝටර රථ කියන්නේ මේ විකුණන දේනේ. ඒ නිසා මේකේ මෝටර රථ කියන්නේ තොගය. ඒකට ගැනුම් ජර්නලේ ඉන්නේ. ඒට එන්නේ ගැනුම් ජර්නලේ. B බලන්න. මෝටර රථ ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රක් රථයක් ණයට මිලදී ගැනීම. අන්න ඒක හරි. මෝටර රථ ප්‍රවාහනයට සඳහා ට්‍රක් රථය කියන්නේ අන්න ඒක ජංගම නොවනවත්කම. ඒක තොගය නෙවෙයි. ඒ මෝටර රථ ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රක් රථය ප්‍රයෝජනීය සඳහා ගත් එකක්. අන්න ඒක ජංගම නොවනවත්කම. මේකේ ට්‍රක් රථ කියන්නේ ජංගම නොවනවත්කමක්. ඒතකොට ජංගම නොවනවත්කම මිලදී ගැනීම. ජංගම නොවනවත්කමක් මිලදී ගැනීම. ණයට මිලදී ගැනීම. ඒක දාන්නේ නම් අපි පොදු ජර්නලේ. මොකද ගැනුම් මේවයි දාන්නේ තොගයක් ණයට මිලදී ගැනීම කියන එහෙනම් ඒක දානවා අපි පොදු ජර්නලේ. B ට එන්නේ පොදු ජර්නලේ. පොදු ජර්නලේ. B ට එන්නේ පොදු ජර්නලේ. C බලන්න මෝටර රථ ණයට විකිණීම. මම කිව්වා මේකේ මෝටර රථ කියන්නේ කෙටියෙන් කිව්වොත් තොගයක්. තොගයක් ණයට විකිණීම. තොගයක් ණයට විකිණීම දාන්නේ මොකද? විකුණුම් ජර්නලේ. එහෙනම් මේක එන්නේ විකුණුම් ජර්නලේ. උගක් කටේ ඔන්න ඔය ටික වරද්දගත්ත හේතුව මෝටර රථ කියන්නේ ජංගම නොවනවත්කමක් නේ ණයට මිලදී ගැනීමයි ණයට විකිණීමයි පොදු ජර්නලේ දැම්ම. හැබැයි මේකේ මෝටර රථය කියන්නේ තොගය විකුණන දේ. ඒ නිසා ඕකේ එන්නේ ගැනුම් ජර්නලේ අනිත් එක විකුණුම් ජර්නලේ. C ට එන්නේ විකුණුම් ජර්නලේ. හරි. ඊළඟ බලන්න D විකුණුම් කොමිස් ගෙවීම. විකුණුම් කොමිස් කියන්නේ මුදල් ගෙවීමක්. මුදල් ගෙවීම. කොමිස් කියන්නේ මුදල් ගෙවීම. මුදල් ගෙවීමක් දාන්නේ මොන ජර්නලේද? මුදල් ගෙවීම් ජර්නලේ. එහෙනම් D ට එන්නේ මුදල් ගෙවීම් ජර්නලේ. මුදල් ගෙවීම් ජර්නලේ.
මූලික සටහන් පොත්වලින් පාඩමෙන් ගාණක්. හැබැයි ওই ගානේ අර දැක්ක ගාන පළියට පොඩ්ඩක් කියවන්නේ කියන්නේ ඒකේ. ඔක හයිලයිට් වෙන්න ඕන මෝටර රථ. විකුණන දේ මෝටර රථ. ඔන්න ඔක මෝටර රථ කියන එක දැක්කේ නැති නිසා විකුණන දේ මෝටර රථ කියලා දැක්කේ නැති නිසා ඔක වරද්දනවා. ලේසියෙන් බහුවණක් වුණාට ඔක වරද්දනවා. ඒතකොට බලන්න A ට එන්නේ ගැනුම් ජර්නලය, B ට එන්නේ පොදු ජර්නලය, C ට එන්නේ විකුණුම් ජර්නලය, D ට එන්නේ මුදල් ගෙවීම් ජර්නලය. මුදල් ගෙවීම් ජර්නලය. හරි අපි ඒකත් එක්කම ගමු 34 වෙනි බහුවර්ණය 34 පහත ගනුදෙනු මගින් ව්‍යාපාරයේ ණය හිමි පාලනය කිරීමේ ශේෂයට බලපෑම ගණනය කර වැඩි වේ නම් වැඩි වේද අඩු වේ නම් අඩු වේද වටිනාකම් සහිතව සඳහන් කරන්න. වටිනාකමත් එක්කම මේක බලන්නේ කියන්නේ මොකටද? ණය හිමි පාලන කිරීමට. ණය හිමි පාලන කිරීමට. ණය හිමි පාලන කිරීමට. හරි. පළවෙනි එක තියෙනවා 110ක වෙළඳ වට්ටමක යටතේ ලයිස්තුගත මිල ලක්ෂයක් වූ භාණ්ඩ ණයට මිලදී ගැනීම. ණයට මිලදී ගැනීම තියෙන්නේ. ණයට මිලදී ගැනීම. හරි. මම ওই වට්ටම් වර්ග දෙකක් කියලා තියෙනවා. වට්ටම් වර්ග දෙකක් තියෙනවා. එක වට්ටමක් තමයි මම ගිය ඉස්සෙල්ලා වීඩියෝ සීරීස් එකේ තෝ කතා කරා වට්ටම් එකක් තියෙනවා වෙළඳ වට්ටම්. අනිත් එක තියෙනවා මුදල් වට්ටම්. වෙළඳ වට්ටමක් කියන්නේ භාණ්ඩයක් මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී ගන්න වටිනාකමෙන් හෝ විකුණන මිලෙන් කරන අඩු කිරීම. උදාහරණයක් කිව්වොත් රුපියල් 1000ක් කියලා අපි ඇඳුමක් සර්ට් එකක් ගන්නකොට ඒකේ ගහලා තියෙනවා 110ක වට්ටමක් දෙනු ලැබේ කියන්නේ. 110ක් කියන්නේ රුපියල් 100ක්. එහෙනම් 100ක් අඩු කරලා අපි ගන්නේ රුපියල් 900ට. එහෙනම් ගන්න ගාන 1000 සර්ට් එක ගහලා තිබුණාට අපි සර්ට් එක ගන්නේ 900යි. අන්න ඒවට තමයි වෙළඳ වට්ටම් කියන්නේ. වෙළඳ වට්ටම් මතක තියාගන්න ගිණුම් තියන්නේ නැහැ. ගිණුම් තියන්නේ නැහැ. ඒක අඩු කරපු ගාන තමයි ගන්නෙ. වෙළඳ වට්ටම අඩු කරලා අරක ගාන අපි සර්ට් එක විදිහට ගන්නේ 900යි. ඒක ගිණුම් තියන්නේ නැහැ. ඊළඟ මුදල් වට්ටම් කියන්නේ ණයගැතියන්ට අදාළව තියෙන දුම් වට්ටම්, ණය හිමියන්ට අදාළ තියෙන ලද වට්ටම්. අන්න මේ දෙක ගිණුම් තියෙනවා. දුම් වට්ටම් කියන්නේ වියදම, ණයගැතියන්ගේ මුදල් ලැබීමේදී කරන අඩු කිරීම, ණය හිමියන්ට මුදල් ගෙවීමේදී කරන අඩු කිරීම ලද වට්ටම්. ඒක ආදායම. දුම් වට්ටම් කියන්නේ වියදමක්, ලද වට්ටම් කියන්නේ ආදායම. අන්න ඒක ඉස්සෙල්ලාම ඔළුවේ තියෙන්න ඕන වට්ටම්. හරි. පළවෙනි එක බලන්න ඒ තියෙන්නේ 110ක වෙළඳ වට්ටමක්. අන්න වෙළඳ වට්ටමක් තියෙන්නේ. ඒතකොට වෙළඳ වට්ටම මතකයි ගිණුම් තියන්නේ නැහැ. ලක්ෂයක භාණ්ඩ ණයට මිලදී ගැනීම. එතකොට වෙළඳ වට්ටමක් ආපු ගාම ඒ වට්ටම අඩු කරපු ගාන තමයි අපි වටිනාකම විදිහට ගන්න. දැන් මේක ගන්න ගාන ලක්ෂයක්නේ. වට්ටම දෙනවා 110ක්. 110ක් කියන්නේ 10000ක්. 10000 අඩු කරපු ගාන තමයි අපි ගන්න. ඒ කියන්නේ ලක්ෂයෙන් 10000ක් අඩු කරාට පස්සේ 90000. එහෙනම් අපි මේ භාණ්ඩේ ගන්න කීයටද 90000යි. හැබැයි මේ වට්ටම ගිණුම් තියනවද? නැහැ. වට්ටම ගිණුම් නැහැ. ගාන අඩු කරාට පස්සේ ගාන තමයි ගන්නෙ. ඔන්න ඔය ගාන අපි ගන්න ගාන තමයි 90000. අන්න ඒ 90000ට තමයි අපි දාන්නේ. ඒ 90000 තමයි අපි ඒකට දාන්නේ. එතකොට ණයට ගත්තොත් මතකයි ණයට ගත්තොත් ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ණය හිමි පාලන ගිණුම බැර වෙනවා කියන්නේ ණය හිමි පාලන ගිණුම වැඩි වෙනවා. වැඩි වෙන ගාන කීයද? 90000. 90000කින් වැඩි වෙනවා. ලක්ෂයෙන් වැඩි වෙන්නේ නැහැ. මේ වට්ටම අඩු කරාට පස්සේ ගාන තමයි ගන්න. ඒතකොට ණය හිමිය වැඩි වෙනවා 90000කින්. එහෙනම් ඒට එන්නේ ණය හිමිය වැඩි වෙනවා 90000කින්. ණය හිමිය වැඩි වෙනවා 90000කින්. වෙනද වට්ටම් ගිණුම් තියන්නේ නැහැ. B මම ඔක ඉස්සෙල්ලා වීඩියෝ සීරීස් එකේ කතා කරලා තියෙනවා. B 105ක මුදල් වට්ටමක්. අන්න මුදල් වට්ටම කිව්වේ අර මං කියපු දෙවෙනි එක මුදල් වට්ටමක්. ඒතකොට ණය හිමියන්ගේ මුදල් වට්ටම දන්නවා. ණය හිමියන්ට අදාළ ලද වට්ටම. ලද වට්ටමකට යටත් ණය හිමියන්ට ගෙවිය යුතු 50000ක ශේෂයක් පෙවීම සඳහා මුදල් ගෙවීම. මුදල් ගෙවීම. ඔක ගිණුම් තියෙනවා. ඔන්න 105ක වට්ටමක් අඩු කළ ණය හිමියන්ට මුදල් ගෙවීම. හරි. මුදල් ගෙවීම. මම ඔක තිත්ත සටහන දාන්න. දැන් 105ක් වට්ටමක් අඩු කරා කියන්නේ 50000ට ඉස්සෙල්ලා බලන්න 105ක් කියන්නේ කීයද කියලා 50000 10000ක් කියන්නේ 2500ක්. අඩු කරාට පස්සේ වට්ටම එතකොට 2500. අපි ඒක අල්ලගත්ත 105ක් කියන්නේ 2500. ඔන්න ඕකේ මම තිත්ත සටහන දාන්න පොඩ්ඩක් බලන්න. අපි මතක ඇති ඉස්සෙල්ලා මුදල් ගෙවනෝනේ. මුදල් ගෙවනෝනේ. අපි එතකොට මුලින්ම කරන්නේ අපි බැර කරන්නේ මුදල් ගෙවන ගාන. මුදල් ගෙවන්නේ දැන් වට්ටම අඩු කරාට පස්සේ ගාන. එහෙනම් මුදල් ගිණුම බැර වෙන්නේ මුදල් ගෙවන ගාන. 50000න් වට්ටම අඩු කරාට පස්සේ ගානනේ අපි මුදල් ගෙවන්නේ 47500යි. 47500. ඊළඟට මම කිව්වා ලද වට්ටම් කියන්නේ ආදායමක්. ඒක බැර වෙනවා. අන්න ඒක ගිණුම් තියෙනවා. ලද වට්ටම් ගිණුම් තියෙනවා. ලද වට්ටම් බැර වෙනවා. ලද වට්ටම 2500යි. නේ අපි බැර සටහන් දෙක මුලින්ම ගත්ත මුදල් ගිණුම බැර වෙනවා වට්ටම අඩු කරපු ගාන තමයි මුදලින් ගෙවන්නේ 47500ක් ලද වට්ටම් කියන්නේ ආදායමක් ඒක බැර වෙනවා 2500ක් මතක ඇති මේ සම්පූර්ණම ගාන තමයි ණය හිමිය අඩු වෙන්නේ එහෙනම් ණය හිමිය හර වෙනවා 50000ම හර වෙනවා
සම්පූර්ණ ගාන. ඒ කියන්නේ 50000ක් තිබුණ ණය ගැටියන්ගෙන් ඒ ණය ගැටිය කියන අපිට වට්ටමක් දීලා ඉතුරු ගාන ගෙවන්න කියලා. වට්ටමක් කියන්නේ අපි 2500ක් අඩු කරලා 47500 ගෙවන්න. මේක අපිට වාසියක් වුණේ. ඒක තමයි ආදායමක් කියලා දැම්මේ. හැබැයි අපි ගෙවලා තියෙන්නේ 47500යි. ඒකට මේ අපිට වාසියක්. ඒකයි මේක ආදායමක් විතර දැම්මේ. හැබැයි ඊට පස්සේ වට්ටම අඩු කරාට පස්සේ වට්ටමක් එයා ණය හිමියනේ දුන්නේ. එයාට එයා 50000ම අඩු කරන්න ඕන. 50000ම ආපහු ඉල්ලන්න බෑ යා. මොකද වට්ටම දීලානේ එයානේ ලක්ටම දුන්නේ. ඒ නිසා ණය හිමියෝ 50000ම අඩු වෙනවා. එතකොට කවුරු හරි මේකේ 47500 දැම්ම නම් වැරදි. ණය හිමියෝ අඩු වෙන ගාන අඩුවීම රුපියල් 50000න්ම අඩු වෙනවා. මොකද වට්ටමක් තිබුණාට වට්ටමත් එක්ක සම්පූර්ණ වටිනාකම තමයි අදාළ ණය හිමියෝ අඩු වෙන්නේ. එහෙනම් 50000කින්ම ණය හිමියෝ අඩු වෙනවා. අපි තමයි මුදල් තමයි ගෙවන්නේ අඩුවෙන්. වට්ටම අඩු කරපු ගමන් තමයි මුදල් ගෙවන්නේ. 47500යි. අද වට්ටම වෙනම ගිණුම් තියුවා. ඒ නිසා මේකේ ණය හිමියෝ අඩු වෙන ගාන බීට එන්නේ රුපියල් 50000කින්ම ණය හිමියෝ අඩු වෙනවා. ණය හිමියෝ අඩු වීමක් වෙන්නේ. මොනවත් වරද්දගෙන තියෙනවා. සමහර ඕක දාලා ඇති අඩු කිරීම කියලා 47500. නෑ. ණය හිමියෝ අඩු කරන සම්පූර්ණ වටිනාකම. ණය ගැතිය දුම් වට්ටමත් එහෙමයි. දුම් වට්ටමක් දුන්නත් අපි මුදල් ලැබෙන්නේ වට්ටම අඩු කරාට පස්සේ දුම් වට්ටම කියන්නේ වියදමක් ඒක හර වෙනවා. ණය ගැතිය සම්පූර්ණ ගාණයෙන්ම අඩු කරනවා. එහෙනම් මෙන්න මේක තමයි උත්තරේ එන්නේ. හරි. ඒකේ ඒට එන්නේ වැඩිවීම. වැඩිවීම කියලා අනිවාර්යයෙන් ලියන්න ඕනේ. එක්ක ධන දාන්න ඕනේ. වැඩිවීම 90000යි. දෙවෙනි එකට උත්තරේ එන්නේ B ට එන්නේ උත්තරේ අඩුවීම 50000. අනේ ධන පින ඒව දාන්න ඕනේ. ඒව නැතුණා ලකුණක් අඩු වෙනවා. සංඛ්‍යාව විතරක් වැඩි මේ කියලා තියෙනවනේ වැඩිවීමක්ද අඩුවීමක්ද කියලා දාන්නේ කියලා. එහෙනම් A ට එන්නේ 90000කින් වැඩි වෙලා B ට එන්නේ 50000කින් අඩු වෙලා තියෙනවා. 50000කින් අඩු වෙලා තියෙනවා. දාන ඍණ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මේ වට්ටම් වර්ග ටික හොඳට මතක තියාගන්න. හරි. මම හිතනවා ඒකත් හරි කියලා. හරි. අපි ඊළඟට 35 වෙනි බහුවරණයට යමු. 35 වෙනි බහුවරණය අහන්නේ ඔක ගිණුම් කරන සංකල්ප කොටසකින් එකක්. ගිණුම් කරන සංකල්ප කොටසකින් එකක් තමයි අහන්නේ. අර ගිණුම් කරන සමීකරණය විදිහට ගන්න පුළුවන් 34 ගාන. 35 ගිණුම් කරන සංකල්ප එකක් අහන්නේ. මූල ප්‍රකාශ පිළිවෙල කිරීමේදී ඓතිහාසික පිළිවෙල සංකල්පයේ අනුගමනය නොකරන අවස්ථා දෙකක් සඳහන් කරනවා. ඒ කියන්නේ ඓතිහාසික පිළිවෙල සංකල්පයේ බැහැර වෙන අවස්ථා දෙකක්. ඒ කියන්නේ ඓතිහාසික පිළිවෙල කියන්නේ මිලදී ගත් අවස්ථාවේ වටිනාකම දාන එක. ඒකෙන් බැහැර වෙන අවස්ථා දෙකක් සඳහන් කරනවා. එකක් ප්‍රධාන එකක් අපි දන්නවා. මොකද්ද ප්‍රධාන එක? මතක ඇති දීපල පත්‍යාගණනයේදී. එහෙනම් එකක් ලියා ගන්න දීපල පිරියත පත්‍යාගණනය. පත්‍යාගණනය. මතකනේ පත්‍යාගණනයක් කරාට පස්සේ අද ඓතිහාසික පිළිවෙල කියන්නේ මිලදී ගත් අවස්ථාවේ වටිනාකම. යම්සයක් අවුරුදු 5කට කලින් මිලදී ගන්න ලක්ෂ 5ට. අද වටිනාකම එක ලක්ෂ 20යි. ඒතකොට පත්‍යාගණනයේදී කරන්නේ මොකද්ද? ඔය ලක්ෂ 5 අයින් කළා මිලදී ගත වටිනාකම අද වටිනාකම. ඒ කියන්නේ ලක්ෂ 20 මූල ප්‍රකාශ වල දානවා. ඒ කියන්නේ වෙනද පොළගේ. අන්න එතකොට ඓතිහාසික පිළිවෙල අයින් වෙලා යනවා. අන්න එක අවස්ථාවක් දීපල පිළියත පත්‍යාගණනයේදී. තව එකක් මොකද්ද? මතක ඇති ගැලපුම් සටහන් කරන පාඩමේදී එකේදී තොග පිරිවැය සුද්ධ උපලබ්ධයකින් වඩා අඩු වගේ ගන්නකොට එකක් තියෙනවා තොගේ පිරිවැය. පිරිවැය කියන්නේ ඓතිහාසික පිරිවැය තමයි. පිරිවැය කියලා තිබුණා ලක්ෂ 2ක් තියෙනවා කියලා හිතා. ඊළඟ මේකේ සුද්ධ උපලබ්ධයගේ තියෙනවා සුද්ධ උපලබ්ධයගේ 1,50,000. අපේ හැමෝම තොගේ කියලා දැම්මේ කීයද? ලක්ෂ 2ද 1,50,000ද? නීතියක් තියෙනවා පිරිවැය හා සුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු වගේ තමයි තොගේ විදිහට දාන්නේ. එහෙනම් අපි මේකේ තොගේ විදිහට දැම්මේ කීයද? ලක්ෂ 2ද 150ද? තොගේ කීයද දැම්මේ? තොගේ කියලා දැම්මේ 1,50,000 වඩා අඩු වගේ. සුද්ධ උපලබ්ධයගේ අඩුනොත් විතරයි සමහර සුද්ධ උපලබ්ධයගේ වැඩි වුණොත් පිරිවැයම තමයි ගන්නෙ. අන්න එතකොට තොගේ කියලා දාන්නේ අවසාන තොගේ විදිහට දාන්නේ 1,50,000. ඔන්න ඕකත් අවස්ථාවක්. එතකොට බලන්න පිරිවැයෙන් වුණා. පිරිවැය නෙවෙයි තියෙන්නේ. සුද්ධ උපලබ්ධයගේ. ඔන්න තව අවස්ථාවක්. මේක ලියා ගන්න තොගවල පිරිවැය හා සුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු වගේ අගයට සටහන් කිරීමේදී. දෙවෙනි එක ලියා ගන්න තව එකක්. තොගවල පිරිවැය සහ සුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු වගේට සටහන් කිරීමේදී. සටහන් කිරීමේදී. අවස්ථාවක්. තොගවල පිරිවැය හා සුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු වගේට සටහන් කිරීමේදී. එනෝනේ. ඒතකොට පිරිවැය අයින් වෙලා සුද්ධ උපලබ්ධයගේ තමයි ගත්තේ.
ඒකත් අවස්ථා දෙකක්. ඔන්න අවස්ථා දෙකක් වෙනල් ලියන්න පුළුවන්. පළවෙනි එකක් ලියන්න පුළුවන් දේපල පිළියෙත උපකරණ ප්‍රත්‍යාගණනයේදී. අවස්ථාවක් ලියන්න පුළුවන්. තොගවල පිරිවැය හා සුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු වගයට සටහන් කිරීමේදී. වඩා අඩු වගයට සටහන් කිරීමේදී. මේක තමයි ප්‍රධාන අවස්ථා දෙක. ඔන්න තව අවස්ථාවක් ඕනනම් කියන්නත් පුළුවන්. ඒකත් කියන්න පුළුවන්. එකක් තමයි කල්බදු ලීසින්. කල්බදු කියේදී සමහරට මතක ඇති කල්බදු වල කල්බදු වටිනාකම විදියට ගන්න අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය. ඒ කියන්නේ දැන් හිතන්න කල්බදු වත්කමේ වටිනාකම ලක්ෂ 50 නම් කල්බදු සමාගම ගණනය කරන වර්තමාන අගය. මේකේ ලක්ෂ 50 වර්තමාන අගය ගණනය කළා තමයි වටිනාකම මේ කියන්නේ වාරික තීරණය කරන්නේ. වර්තමාන අගය ගණනය කරාට පස්සේ මේකේ වටිනාකම වෙනවා කියන ලක්ෂ 80ක් මේ ගානට අනුව තමයි අපි වාරික තීරණය කරන්නේ. එතකොට ඒකෙදිත් පිරිවැය අයින් වෙලා වර්තමාන අගය තමයි ගන්නෙ. වර්තමාන අගය මේක තමයි ලක්ෂ 8 තමයි ගන්නෙ. ඔන්න ඕකත් ගන්න පුළුවන් ඕන කල්බදු වල වර්තමාන අගය සැලකිල්ලට ගැනීමේදී. කල්බදු වල වර්තමාන අගය සැලකිල්ලට ගැනීමේදී. ලීසින් ආයතනය මම කියවනේ අද ලක්ෂ 50 කියන්නේ දැන් අවුරුදු 5කට නේ ලීසින් එක දාන්නේ. අවුරුදු 5කට ඒ වත්කමේ වටිනාකම ලක්ෂ 50ක්. හැබැයි අවුරුදු 5කින් පස්සේ ඒ වත්කම ගන්න ගියොත් අපිට ලක්ෂ 50කින් ගන්න බෑ. ඊට වඩා වැඩි වෙනවා. අන්න ඒ නිසා අපි ලීසින් ආයතනයේ ගණනය කරනවා. ඒකේ වර්තමාන අගය. වර්තමාන අගය ගණනය කරලා ඒකට අනුව තමයි වාරික තීරණය කරන්නේ. අන්න ඒතනදී පිරිවැය අයින් වෙලා වර්තමාන අගය ගන්න ඕන. තව අවස්ථාවක් ලියන්න පුළුවන්. කල්බදු වල වර්තමාන අගය සැලකිල්ලට ගැනීමේදී. කල්බදු වර්තමාන අගය සැලකිල්ලට ගැනීමේදී. ඒකත් ලියන්න පුළුවන්. වාරික වල වර්තමාන අගය හඳුනා ගැනීම. ඒවට කියනවා අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය හඳුනා ගැනීම. කල්බදු වල වර්තමාන අගය සැලකිල්ලට ගැනීමේදී. ඒකෙදිත් පිරිවැය අයින් වෙනවා. ඔන්න පිරිවැය අයින් වෙන අවස්ථා තුනක් කිව්වම. මේකෙන් දෙකක් ලිව්වනම් ඇති. ආපහු කිව්වොත් එකක් කිව්ව දේපල පිළියෙත උපකරණ ප්‍රත්‍යාගණනයේදී. දෙක තොගවල පිරිවැය හා සුද්ධ උපලබ්ධයකින් වඩා අඩු වගයට සටහන් කිරීමේදී. දෙකයි ලියන්න තියෙන. තව එකක් කියන්න පුළුවන්. කල්බදු වල වර්තමාන අගය කල්බදු වාරික වල වර්තමාන අගය සැලකිල්ලට ගැනීමේදී. කල්බදු වාරික වල වර්තමාන අගය සැලකිල්ලට ගැනීමේදී. කල්බදු වාරික වල වර්තමාන අගය සැලකිල්ලට ගැනීමේදී. ඔය ඓතිහාසික පිරිවැය කියන සංකල්පයෙන් බැහැර වන අවස්ථා. හරි. අපි ඒකත් හරි අපි ඊළඟට යමු 36 වෙනි බහුවරණය. 36 වෙනි බහුවරණය. මේකේ තියෙනවා ව්‍යාපාරයක මේකේ තියෙන්නේ වැරදි නිවැරදි කිරීම. වැරදි නිවැරදි කිරීම පාඩම. මේ කියන්නේ මූලික සටහන් පොත්වල වැරදි නිවැරදි කිරීම පොදු ජේනලයේ වැරදි නිවැරදි කිරීම දෙකක් තමයි තියෙන්නේ. මේවයි සංලක්ෂණ පොදු ජේනලයේ මම මතක ඇති පොදු ජේනලයක් කරනකොට සංලක්ෂයක් අනිවාර්යෙන් පල්ලෙහා ලියන්න ඕන. දෙවෙනි කොටස කරනකොට නම් සංලක්ෂ අනිවාර්යයෙන්ම ලියන්න ඕන. හැබැයි මේකේ සංලක්ෂ අවශ්‍ය නොවේ කියලාම තියෙනවා. හරි බලන්න ඒක තියෙන්නේ. ව්‍යාපාරයේ 2020 3:31 අපේ අවුරුද්ද ඉවරයනේ 20යි 3:31 මූල ප්‍රකාශ පිළියෙල කිරීමේදී පහත ගනුදෙනු දෙක ගැලපුම් කිරීමට අදාළ ජර්නල් සටහන ලියා දක්වන්න. වරහන් ඇතුළේ තියෙන සංලක්ෂය අවශ්‍ය නොවේ කියලා. සාමාන්‍යයෙන් බහුවර්ණ වල සංලක්ෂයක් ලියන්න ඕනේ නැහැ. සංලක්ෂය කියන්නේ මොකක්ද උණු ගනුදෙනු නම. හිතන්න වරදක් නිවැරදි කරා නම් තොග දාන මොකක් හරි වරදක් නිවැරදි කරන මේ වරද මොකද්ද? මේක නිවැරදි කරා කියලා ඒ සංලක්ෂයක් ලියන්න ඕනේ. දැන් මේක ලියන්න ඕනේ නැහැ. වරද තමයි හදන්න තියෙන්නේ. හරි බලමු ඒ කියන එක. 1,80,000ක ඇණවුමක් සඳහා 1,80,000ක ඇණවුමක් සඳහා භාණ්ඩ විකුණන ලදී. විකුණන ලබු දිනය 20/3/31. මෙම ඇණවුම 2020 පෙබරවාරි මාසය තුලදී 60,000ක අත්තිකාර මුදලක් සමග ලැබී තිබුණි. ඉතිරි මුදල ලැබීමට නියමිත. ඒ කියන්නේ භාණ්ඩයක් විකුණලා තියෙන ඔක්කොම වටිනාකම 1,80,000යි. එකෙන් අපි කලින් අත්තිකාරමක් අරන් තියෙනවා. 60,000ක අත්තිකාරමක් අරන් තියෙනවා. ඉතිරි මුදල තාම ලැබිලා නැහැ. ඉතිරි මුදල තවම ලැබිලා නැහැ කියලා තමයි කියන්නේ. මම කියවනේ දැන් අපි දැන් භාණ්ඩ විකුණනකොට අර ඇඩ්වාන්ස් එක කියලා කලින් ගාණක් අරන් තියෙන්න පුළුවන්. ඇඩ්වාන්ස් එක. ඇඩ්වාන්ස් එක කියලා අත්තිකාරමක් අරගෙන තියෙන්න පුළුවන්. ඒතකොට අත්තිකාරමක් කියන්නේ ඒතකොට ඒ අත්තිකාරම අපිට මොකද්ද? වගකීමක්. මොකද භාණ්ඩ විකුණ ගන්න බැරුණොත් ඒ අත්තිකාරම අපි යට ගෙවන්න ඕනේ. ඒක අපි වගකීමක් විදිහට දාලා ඇත්තේ. ඒ අත්තිකාරම වගකීමක් විදිහට බැර කරලා ඇත්තේ. හරි. දැන් මෙන්න මේ ගණදෙනුව 30 සටහනක් තියෙන දාන්න ඕන. ඉස්සෙල්ලාම දාමු. හරි. මේකේ ඉස්සෙල්ලාම විකුණලා තියෙන ඔක්කොම වටිනාකම 180යි. හැබැයි කලින් අත්තිකාරමක් 60,000ක් විදිහට අපි අරන් තියෙනවා. ඒක එනවා වගකීමක් විදිහට තියෙනවා. දැන් ඉතින් ඒ වගකීම අයින් වෙනවා. වගකීම අයින් වෙනවා. ඒතකොට අත්තිකාරම කියලා වගකීමක් කියන්නේ බැරපැත්තේනේ තියෙන්නේ. 60,000ක අත්තිකාරම වගකීම බැරපැත්තේ. ඒ වගකීම අයින් වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ වගකීම
බැර පැත්ත එකක් අයින් කරන්නේ අත්තිකාරම. එතකොට අනුම විකුණලා ඉවරයිනේ. එහෙනම් අත්තිකාරම් ගිනුම හර කරනවා. මොනං අත්තිකාරම් නැත්තම් විකුණුම් අත්තිකාරම් කියලා ලියන්න පුළුවන්. අත්තිකාරම් ගිනුම විකුණුම් අත්තිකාරම් කියලා. විකුණුම් අත්තිකාරම් ගිනුම හර 60000. බැර එක තමයි මේ අයින් කරේ. 60000 අයින් කරා. අත්තිකාරම් ගිනුම හර කරා 60000. විකුණුම් අත්තිකාරම් මොකට කියන්න පුළුවන්? ඉපයු නොපයු ආදායම් කියලා කියන්න පුළුවන්. විකුණුම් අත්තිකාරම් ගිනුම හර. ඔතන දාමු විකුණුම්ම කියලා. විකුණුම් අත්තිකාරම් ගිනුම හර. ඉතුරු ශේෂය දැන් 180ක් නේ විකුණලා තියෙන්නේ. ඉතුරු 120 තාම ලැබිලා නැහැ. තාම ලැබිලා නැහැ ඉතුරු 120. එහෙනම් ඒක ලියමු ලැබිය යුතු. ලැබිය යුතු. ලැබිය යුතු කියලා කියන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය විකුණන්න බලන ණය ගැතියන්ටනේ. සාමාන්‍ය භාණ්ඩ විකුණන්නේ ණය ගැතියන්ට. නැත්නම් ණය ගැති. ගිණුම හර. ඒක ලැබෙන්න ඕන 120. සාමාන්‍ය භාණ්ඩ ණයට විකුණන්න අපි ණය ගැතියන්ට. නැත්නම් ණය ගැති ගිණුම හර නැත්නම් ලැබිය යුතු. ලැබිය යුතු ආදායම් කියලා දුන්නත් හරි. ලැබිය යුතු හරි ණය ගැතිය හරි ගිණුම හර වෙනවා. ඒක ලැබෙන්න ඕන. තාම ලැබිලා නැහැ. අපි භාණ්ඩ ණයට විකුණන ඕනේ. ණයට විකුණන ණය ගැතියන්ටනේ. ඒ නිසා ණය ගැති ගිණුම හර කරා කියවත් හරි. සම්පූර්ණ වටිනාකම විකුණන තියෙන විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර 1,80,000. මොනක තමයි සටහන. විකුණුම් අත්තිකාරම් ගිණුම හර වෙනවා. අත්තිකාරම් අයින් වෙනවා. අත්තිකාරම් හර වුණා. ලැබිය යුතු ලැබිලා නැහැනේ. ණය ගැති ගිණුම හර 1,20,000යි. විකුණුම් ගිණුම බැර සම්පූර්ණ වටිනාකම විකුණලා. ඒ නිසා විකුණුම් ගිණුම බැර වෙනවා. සම්පූර්ණ වටිනාකම 1,80,000ම බැර වෙනවා. අපෝ මම ඔක 36 වෙනි එකේ ඒට එක ලියනවා. විකුණුම් අත්තිකාරම් හර වෙනවා. මම කෙටියෙන් මෙතන ලියන විකුණුම් අත්තිකාරම් හර වෙනවා 60000යි. ඊළඟ ණය ගැති හෝ ලැබිය යුතු ඉතුරු ගාන 120 හර වෙනවා. සම්පූර්ණ වටිනාකම විකුණුම් ගිණුම් බැර වෙනවා 180. සම්පූර්ණ වටිනාකම විකුණුම් ගිණුම් බැර වෙනවා 180. සංලක්ෂයක් ලියන්න ඕනේ නැහැ. හරි ඔන්න ඔක තමයි A එන්නේ. ඊළඟට B එක බලන්න. 2022 3/1 ආරම්භයේ මාස 3ක කාලයක් සඳහා අලෙවි පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 90000ක මුදලක් ගෙවා ගිවිසුමකට එළඹන ලදී. 2023 3/1 දින සිට මෙම ගිවිසුම නිසි පරිදි ක්‍රියාත්මක වීම පැවතිනි. ඔකද මුලින්ම දැනගන්න ඕන දැන් අපේ අවුරුද්ද ඉවර වෙන්නේ 2022 3/31. දැන් මේ අලෙවි ප්‍රවාදන වැඩසටහන පටන් ගන්නෙ 2020 3/1 මාර්තු 1. හැබැයි මේ අලෙවි ප්‍රවාදන වැඩසටහනේ කාලය මාස 3ක්. මාස 3ක්. හැබැයි අපේ මාසේ තමයි ඒ කියන්නේ මාර්තු මාසේ තමයි පටන් ගන්නෙ. එතකොට දැන් මේකේ මාස 3ටම ගාණ තියෙනවා. මාස 3ටම මුදල් ගෙවලා තියෙනවා. මුදල් ලැබිලා තියෙනවා. 90000ක මුදලක් ගෙවසා යුගසුම නිසි පරිදි ක්‍රියාත්මක වීම පවතින. මාස 3ටම මුදල් ගෙවලා තියෙනවා 90000ක්. හරි මාස 3ටම මුදල් ගෙවලා තියෙනවා 90000ක් ගෙවලා තියෙනවා. හැබැයි මතක තියාගන්න දැන් අපිට අදාළ වෙන්නේ අපේ අවුරුද්ද කිව්වොත් අපේ අවුරුද්ද ඉවර වෙන්නේ 2020 3/31. අලෙවි ප්‍රවාදන වැඩසටහන පටන් ගන්න 2020 3/1. අපිට අදාළ වෙන්නේ බලන්න එක මාසයයි. මාස 1යි. හැබැයි මාස 3කට ගෙවලා තියෙනවා. ඒකට ඉතුරු මාස දෙක මොකද්ද? දැන් ඕක 3ෙන් බෙදුවට පස්සේ 90000 3ෙන් බෙදුවට පස්සේ අපේ වියදම නම් එන්නේ එක මාසෙක 30000. 30000නේ වියදම එන්නේ. හරි ඉස්සෙල්ලා අපේ වියදම දාමු. වියදම ඉස්සෙල්ලා හර කරන්න අලෙවි ප්‍රවාදන වියදම්. ඕකේ නම අලෙවි ප්‍රවාදනනේ. අලෙවි ප්‍රවාදන වියදම්. අපේ මාස එක මාසයේ අදාළ වෙන්නේ වියදම වෙන්නේ එක මාසයේ අලෙවි ප්‍රවාදන වියදම් ගිණුම හර 30000. එක මාසයේ. වියදම් ගිණුම හර එක මාසයකට අදාළ ප්‍රවාදන වියදම් ගිණුම හර වෙන්නේ 30000. මං ඇහුවොත් දැන් 90000ක් ගෙවුවනේ ඉතුරු 60000 මොකද්ද? මං කියන අපේ මාසේ විදුලි බිල 50000 නම් තියෙන්නේ අපි ලක්ෂයක් විදුලි බිල ගෙවනවා. එතකොට ලබන මාසේ ගෙවන්න ඕනේ නැහැ. එහෙනම් ඉතුරු මාස දෙකේ ගෙවන්න ඕනේ නැහැ. ඕකට කියන නමක් තමයි ඉදිරියට කළ වියදම්. එහෙනම් ලියන්න ඊළඟට හර වෙන්නේ ඉදිරියට ගෙවු අලෙවි ප්‍රවර්ධන වියදම්. ඒක වත්කමක් කරක වියදමක් මේක වත්කමක් ඉදිරියට ගෙවු අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම හර වෙනවා 60000. ඉතුරු ගාන. ඉතුරු මාස දෙකේ ගාන. ඒ සම්පූර්ණ ගාන මුදලින් ගෙවලා තියෙනවනේ. මුදල් ගිණුම බැර 90000ක්. හරි සරල සටහනක් තියෙනවා. වියදමට හඳුනාගන්නේ අපේ කාලචීටයේ අදාළ ප්‍රමාණය පමණයි. ඒ කියන්නේ එක මාසයකට.
ඒ කියන්නේ 30000යි. ඉතුරු වැඩිපුර ගෙවපු ඒවා. ඉතුරු මාස දෙකට ගෙව අපි ලියන වත්කමක් විදිහට ඉදිරියට ගෙවු අලෙවි වදන වියදම් ගිණුම හර 60000යි. සම්පූර්ණ ගාන මුදලින් ගෙවලා තියෙනවා. මුදල් ගිණුම බැර 90000යි. මුදල් ගිණුම බැර 90000යි. ඔන්න ඔකයි බීට එන සටහන. මම මෙතන ආපහු ලියන්නම්. කෙටියෙන් අලෙවි වදන වියදම් හර වෙනවා. වියදම් හර වෙනවා 30000යි. 30000යි. ඊළඟ ඉදිරියට ගෙවු. ඉදිරියට ගෙවු. වියදම් හර වෙනවා 60000. සම්පූර්ණ ගාන මුදලින් ගෙවලා තියෙනවා. මුදල් බැර වෙනවා 90000. මුදල් බැර වෙනවා 90000. ඔන්න තමයි එන්නේ සටහන. මෙන්න මේක. වියදම් ගිණුම හර ඉදිරියට ගෙවවල උපයවදන වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර. හරි. හරි මම හිතනවා ඒකත් පැහැදිලි වෙන්නේ නැති. ඔය ආවේ වැරදි නිවැරදි කියන වැරදි නිවැරදි කියන්නේ ගැලපුම් සටහන් දෙකක්. ගැලපුම් සටහන් දෙකක්. මේකේ තියෙන අස්තිකාරමක් එක්ක විකුණුම් දාන හැටි අස්තිකාරමක් අරගෙන ඊළඟ එකේ තියෙන වැඩිපුර ගෙවීම ඉදිරියට ගෙවීම එකක් වියදමක් දාන විදිහ. ඉදිරියට ගෙවීම වියදමක් එක්ක වියදමක් දාන විදිහ. හරි. අපි කතා කරලා ඉවර කරේ 36 වෙනි බහුවර්ණේ. හරි. ඊළඟ ගන්න 37 වෙනි බහුවර්ණේ. ව්‍යාපාර විසින් පොදු ලෙජරයේ පවත්වාගෙන පහත ගිණුම් සුදුසු වර්ගීකරණය සඳහන් කරන්න. සුදුසු වර්ගීකරණය කියන්නේ මොකද්ද මේ? මේවා වත්කමක්ද වර්ගීකරණය කියන්නේ දනුනේ මූලික ප්‍රකාශන මූලිකාංග පහ වත්කමක්ද වගකීමක්ද හිමිකමක්ද ආදායමක්ද වියදමක්ද කියලා තමයි ලියන්න තියෙන්නේ. ඔන්න පහෙන් මොකක්ද අයිති වෙන්නේ කියලා කියන්න ඕන. හරි. පළවෙනි එක තියෙන බොල් ණය. බොල් ණය කියන්නේ මොකද්ද? බොල් ණය කියන එක දන්නවා. ඒ කියන්නේ වියදමක්. බොල් ණය කියන්නේ වියදමක්. ගැනිලි ගැනිලි අයිති වෙන්නේ හිමිකමකට. ගැනිලි කියන එක අයිති වෙන්නේ වත්කම වගකීම් හිමිකම් ආදායම් වියදම් එකෙන් ගැනිලි කියන්නේ හිමිකම. හැබැයි හිමිකම් වල සාමාන්‍යයෙන් තියෙන උණු බැරශේෂය උනට ගැනිලි කියන එක හිමිකම් අඩු කිරීමක් නේ කරන්නේ. ඒ නිසා හරශේෂයක් තමයි සාමාන්‍යයෙන් ආරම්භක ශේෂණක් දාන්නේ හරශේෂයක් විදිහට. ගැනිලි කියන්නේ හිමිකම. පාරිතෝෂිත සඳහා ප්‍රතිපාදනය. ප්‍රතිපාදනය කියන්නේ වෙන් කළ තියාගන්න. පාරිතෝෂිත සඳහා ප්‍රතිපාදනය කියන්නේ වෙන් කළ තියාගන්න ගාණක්. ඒ කියන්නේ ගෙවන්න වේවි කියලා වෙන් කළ තියාගන්න ගාණක්. ඕක වගකීමක්. පාරිතෝෂිත වෙන් කිරීම කියන්නේ වගකීමක්. වගකීමක්. කාර්යාල උපකරණ මත සමුච්චිත සේ. තව නමක් කියන්න පුළුවන් කාර්යාල උපකරණ සේවෙන් කිරීම. ඔය නම් දෙකෙන් එකයි කියන්නේ. සේවෙන් කිරීම කියන්නේ මොකද්ද? මතක තියාගන්න වරද්ද ගන්න එපා. සේ නම් කියන්නේ වියදමක්. කාර්යාල උපකරණ සේ කියන්නේ වියදමක්. සමුච්චිත සේ නැත්නම් සේවෙන් කිරීම කියන්නේ වත්කමක්. සේවෙන් කිරීම කියන්නේ වත්කමක්. ඔන්න ඔය වැරදින තැන් ටිකක් මම කියන්නම්. එහෙනම් සේවෙන් කිරීම කියන්නේ වත්කමක්. දන්නවනේ ඉඩම් ගොඩනැගිලි ඒව කියන්නේ වත්කම්. බැංකු ණය ණය හිමියෝ කියන්නේ වගකීම් කියලා දන්නවා. ඊට පස්සේ ප්‍රාග්ධන යෙදවීම ප්‍රාග්ධනය ඕවා හිමිකම් කියලා දන්නවා. ඊළඟට බොල් ණය වැටු වේතන ඒව දන්නවා වියදම් කියලා. ඊළඟට විකුණුම් ආයෝජන ආදායම් කියලා දන්නවා ආදායම් කියලා. වර්ධින තැන් ටිකක් තියෙනවා. එකක් තමයි සේවෙන් කිරීම. සේවෙන් කිරීම කියන එක මතකයිනේ වත්කමින්මනේ අඩු කරේ. සේවෙන් කිරීම කියන්නේ වත්කමක්. ඊළඟට අඩමානය වෙන් කිරීම. හැබැයි සේවෙන් කිරීම වත්කම අඩු කරන නිසා ආරම්භක ශේෂයේ තියෙන බැරට. ඊළඟට අඩමානය වෙන් කිරීම. අඩමානය වෙන් කිරීම කියන්නේ ණය මතකනේ මූල තත්ත්ව ප්‍රකාශයේ ණයගතියන්ගෙන් අඩු කරන්නේ. ඔකට දැන් අලුතින් කියන නම තමයි හානි කරන අලාභ සඳහා වෙන් කිරීම. හානි කරන අලාභ සඳහා වෙන් කිරීම ඒකත් වත්කමක්. ඒකත් වත්කමක්. ගැනිලි කියන්නේ හිමිකමෙන් අඩු වෙන එකක්. හැබැයි ඒකත් හිමිකමක්. හිමිකමක්. ඊළඟට දන්නෝනේ විකුණුම් කියන්නේ මොකද්ද? විකුණුම් කියන්නේ අපේ ප්‍රධාන ආදායම. ගැනුම් කියන්නේ අපේ ප්‍රධාන වියදමක්. ඒ දෙක දන්නෝනේ විකුණුම් ගැනුම් කියන එක. ආපසු යවන්නේ මොනවද? විකුණුම් පේව තමයි ආපසු යවන්නේ. හරි. විකුණුම් ආපසු යවීම කියන්නේ මට අහුවොත් ආපසු යවීම කියන්නේ මොකද්ද? විකුණුම් දන්නෝනේ ආදායමක් කියලා. ආපසු යවීම කියන්නේ මොකද්ද? ආපසු යවීම ආදායමක්ද වියදමක්ද? විකුණුම් වලට අදාළයි ආපසු යවීම කියන එකක්. විකුණුම් වලට අදාළ නැහැ ආපසු යවීම එකක්. කෙටියෙන් මතක තියාගන්න විකුණුම්නේ ආපහු එවන්නේ. එහෙනම් ආපසු යවීම කියන්නේ ආදායම. හැබැයි ආදායම වල සාමාන්‍යයෙන් තියෙන්නේ බැරශේෂයක් වුණාට මේකේ ආදායම අඩු කිරීමක් නිසා මේකේ සාමාන්‍ය ශේෂය තියෙන්නේ හරශේෂය. ඊළඟට දාන්න ගැනුම් කියන එක. ගැනුම් කියන්නේ වියදමක්නේ. ගැනුම් වලටම අදාළ දෙයක් තමයි තියෙන්නේ ආපසු යවුම්. අපි ගත්ත ඒවා තමයි ආපසු යවන්නේ. නිසා කෙටියෙන් මතක තියාගන්න ආපසු යවීම කියන්නේ ගැනුම් වලටම අදාළයි. ගැනුම් කියන්නේ වියදමක් නම් ආපසු යවීම කියන්නේ වියදමක්. ආපසු යවීම කියන්නේ වියදමක්. හැබැයි වියදමේ සාමාන්‍යයෙන් තියෙන ඕන හරශේෂයක් වුණාට මේකේ තියෙන්නේ බැරශේෂයක්. මම ওই ටිකත් කතා කරලා ඇති. ඕන ටික තමයි වරදින්න පුළුවන් මේක. ආපසු යවීම කියන්නේ වියදම. මෙන්න මේ බහුවනේ තුඟක් වෙලාවට එන්න පුළුවන්. ආපසු යවීම කියන්නේ වියදමක්. ආපසු යවීම කියන්නේ ආදායමක්. විකුණුම් වලට අදාළ නිසා ආපසු යවීම ආදායමක්. ගැනුම් වලට අදාළ නිසා ආපසු යවීම කියන්නේ වියදමක්.
ඊළඟට රඳවාගත් පියුම් සමාගම් වල තියෙන ඒවා හිමිකම්. එහෙනම් මේකේ උත්තරේ කිව්වොත් ඒට එන්නේ බොල් නැහැ කියන්නේ වියදමක්, ගැනලි කියන්නේ හිමිකමක්, පාරිශෝධක ප්‍රතිපාදනය කියන වගකීමක්, කාර්යාල උපකරණ සමුච්චිත සේවය නැත්නම් සේවයෙන් කිරීම කියන්නේ වත්කමක්. වත්කමක් විදිහට තමයි දාන්නේ. හරි. ඕක දිස්සටහන්. ඒ කියන්නේ දිස්සටහන් කරන පාඩමේදී පැහැදිලි කරනවා සියලුම දේවල්. ඔය දැන් අපි කතා කරන වත්කම් වගකීම් සියලුම දේවල් ඔන්න ඔය වර්ගීකරණ පහට දානවා. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් පහට දාන්න පුළුවන්. ඕන එකක් කියන්න පුළුවන් මේක වත්කමක්ද? ඔය පහට තමයි ඔක්කොමයි තියෙන්නේ. ඔය පහට මොකද්ද වෙන්නේ කියලා අපි කතා කරලා තියෙන ඔය ටික. හරි. ඊළඟට අපි ගමු 38 වෙනි බහුවර්ණේ. 38 වෙනි අවුරුනේ. 38 බලන්න. 38 වෙනි එක තියෙනවා රොසාන් සහ හසාන් ලිඛිත කිවිසුමක් නොමැතිව RH නම් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලබේ. රොසාන් සහ හසාන් පිළිවෙලින් ලක්ෂ 50ක් සහ ලක්ෂ 30ක් ප්‍රාග්ධන ලෙස ආයෝජනය කර ඇත. තවද රොසාන් ලක්ෂ 20ක ණය මුදලක් ව්‍යාපාරයට ලබා දී ඇත. අන ප්‍රාග්ධනයත් යොදලා ණය මුදලකුත් දීලා. මෙම හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් පහද්ද ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන සඳහන් කරන්න. ඔය හවුල් ව්‍යාපාර ගාණක් හැබැයි හදන්න නෙවෙයි තියෙන්නේ. තීරියෙන් ඇවිල්ලා තියෙන්නේ. හරි. මේකේ වැදගත්ම කෑල්ල තමයි ඔක highlight කරගන්නේ ලිඛිත කිවිසුමක් නොමැත. ලිඛිත කිවිසුමක් නොමැත. ලිඛිත කිවිසුමක් නොමැත කියන එක තමයි ඔකේ වැදගත්ම කෑල්ල. ලිඛිත කිවිසුමක් නොමැත. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න හවුල් ව්‍යාපාරක බිස්නස් වල ව්‍යාපාරද්දනේ කතා කරන හවුල් ව්‍යාපාරයක ලක්ෂණ හවුල් ව්‍යාපාරය පටන් ගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා ලිඛිත වාචික ව්‍යංග. ඔය ආකාර තුන තියෙනවනේ. ලිඛිතව පටන් ගන්න පුළුවන්, වාචිකව පටන් ගන්න පුළුවන්, ව්‍යංගයෙන් පටන් ගන්න පුළුවන්. හැබැයි වඩා සාර්ථකමේ ලිඛිතව පටන් ගන්න. ඒක ප්‍රශ්න මුකුත් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය වාචිකව පටන් ගන්න පුළුවන් යාළුවන් අතර අපි මෙහෙම බෙදාගමු කියලා. ව්‍යංගයෙන් පටන් ගන්න පුළුවන් සහෝදර සහෝදරයන් අතර කියන්න ඕනේ නැහැ. දන්නව බෙදෙන්න ඕන විදිහ ඒ වගේ පටන් ගන්න පුළුවන්. හැබැයි හොඳම ක්‍රමය ලිඛිත. ඔන්න ඔය ලිඛිත කිවිසුමක් නැති වෙලාවට මොන හරි ප්‍රශ්නයක් ආවොත් නැත්නම් ලිඛිත කිවිසුමේ කොන්දේසි නැත්නම් අපි ගන්න දෙයක් තියෙනවා. ඒකට කියනවා නම 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වගන්තිය. 24 වගන්තිය. ඔක බිස්නස් වලත් හොඳටම කතා කරන ව්‍යාපාර අධ්‍යයනය. හැබැයි අපේ සමාගම්, ඒ කියන්නේ අපි හදන හවුල් ව්‍යාපාර ගණන් වලට ගිණුම් කරන නේද 324 වගන්තිය වැදගත්ම වෙනවා. ලිඛිත කිවිසුම අනුමැති වෙලාවට ගන්න 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වගන්තිය. මේකේ කොන්දේසි ටිකක් තියෙනවා. මතක් කර කොන්දේසි ටික. 1. ලාභාලාභ කොහොමද බෙදාගන්නේ කියලා තියෙන්නේ. ලාභාලාභ සමසමව බෙදාගත යුතුය. 24 වගන්තියේ තියෙන්නේ ලාභාලාභ සමසමව බෙදාගත යුතුය. ඊළඟ වේතන හවුල්කරුවන්ට වේතන ගෙවන්න එපා කියලා තියෙන්නේ. නොගෙවිය යුතුය. නොගෙවිය යුතුය. ඊළඟ හවුල්කරුවන්ට ප්‍රාග්ධන පොලි නොගෙවිය යුතුය. අනේවා තියෙන ප්‍රාග්ධන පොලියක් ගෙවන්න එපා. ඊළඟ තව එකක් තියෙනවා හුඟක් පටලවා ගන්න එක. කවුරු හරි හවුල්කරුවෙක් ණයක් දුන්නොත් හවුල්කරුවට හවුල් ව්‍යාපාරේ ප්‍රාග්ධනයට අමතරව ණයක් සැපුවොත් ඒකට 105ක පොලියක් ගෙවන්න. ප්‍රාග්ධන පොලිය නෙමෙයි කියන්නේ ණයක් දුන්නොත් ප්‍රාග්ධනයට අමතරව ණයක් දුන්නොත් 105ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕන. 105ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕන. තව එකක් තියෙනවා හවුල්කරුවෙක් මොකක් හරි හවුල් ව්‍යාපාරේ වියදම පෞද්ගලික මුදලින් දරුවොත් ඒක නැවත හවුල්කරුට ගෙවන්න ඕන. නැවත ඒක හවුල්කරුට ගෙවන්න ඕන. ඔන්න ඔක තමයි 24 වගන්තියේ තියෙන කොන්දේසි ටික. ඔන්න ඔය කොන්දේසි ටික මතක තියෙන්න ඕන. එහෙනම් ලිඛිත කිවිසුමක් දැන් මේ ව්‍යාපාරේ නැහැ කියලා තියෙන්නේ. නැත්තම් අපි ගන්නේ 24 වගන්තිය ඔන්න ඔය කොන්දේසි ටික අනුව තමයි බලන්න ඕන හරිද වැරදිද. මේක හරිද වැරදිද කියලා දාන්න ඕන. ඒ කියන්නේ T සත්‍ය නම් T අසත්‍ය නම් F කියලා දාන්න ඕන. හරි. බලමු ඒ 38 ප්‍රශංසා හසන් ප්‍රාග්ධනයේ මත 105ක පොලියක් හිමිකම් ලබයි. මං කිව්වා 24 වගන්තියේ පොලියක් ගෙවන්න එපා කියලා තියෙන්නේ. එහෙනම් ඒක වැරදි. පොලියක් ගෙවන්නේ 105ක ප්‍රාග්ධන පොලියක් ගෙවන්න එපා කියලා තියෙන්නේ. එහෙනම් ඒක වැරදි. එහෙනම් ඒට එන්නේ වැරදි. අසත්‍යයි. ප්‍රොසාන් විසින් ලබා දුන් ණය මුදල මත වාර්ෂික 105ක පොලියක් ගෙවිය යුතුය. ඒක හරිද? මේ ප්‍රාග්ධන පොලිය නෙවෙයි කියන්නේ. කවුරු හරි හවුල්කරුවෙක් ණයක් දුන්නොත් ප්‍රාග්ධනයට අමතරව ණයක් දුන්නොත් මේ රොසාන් කෙනෙක් නා ණයක් දීලා තියෙනවා 105ක පොලියක් ගෙවන්න ඕන. අන්න ඒක තියෙන 24 වගන්තිය. එහෙනම් ඒක හරි. ඒක 24 වගන්තියට හරි. ණයක් දුන්නොත් ඒකට සඳහා 105ක පොලියක් ගෙවන්න ඕන. ඒක සත්‍යයි. තියෙන්නේ. ප්‍රශංසා හසන් හවුල්කරුවන් ලෙස වේතන ලැබීම සඳහා හිමිකම් නොලබයි කියලාම තියෙනවා. හරිනේ. හිමිකම් ලබයි. ඒ කියන්නේ වේතන ගෙවන්න එපා කියලා තියෙනවා. ඒක සත්‍යයි. ගෙවන්න එපා කියලා තියෙන එක සත්‍යයි. T. D. ප්‍රශංසා හසන් ලාභාලාභ ඔවුන්ගේ ප්‍රාග්ධන අනුපාතයට බෙදාගත යුතුය. කොහොමද ලාභාලාභ බෙදාගන්නේ කියලා තියෙන 24 වගන්තිය. සමසමව. ප්‍රාග්ධන අනුපාතයනේ සමසමව තියෙන සමසමව. එහෙනම් ඒක වැරදි. ප්‍රාග්ධන අනුපාතයට බෙදාගන්නේ කියන එක වැරදි.
ඔය අහන්නේ 24 වගන්ති කොන්දේසි වලින් කොන්දේසි ටික අහන්නේ. ඔය කොන්දේසි අහන්න පුළුවන් හුඟක් වෙලාවට ගිණුම් කරන්නේත් බහුවන වල. එහෙනම් A ට එන්නේ අසත්‍යයි, B ට එන්නේ සත්‍යයි, C ට එන්නේ සත්‍යයි, D ට එන්නේ අසත්‍යයි. ඔන්න 24 වගන්තිය වැදගත් වෙනවා. 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වගන්තිය. ගිණුම් කරන්නේ මෙන්න ව්‍යාපාර අධ්‍යයනයේ ලෝක කතා කරනවා. ඒත් සමහරුන්ට මේක බෑ. ගිණුම් කරන්නේ කතා කරලා ව්‍යාපාර අධ්‍යයනයේ කතා කරලා ඒත් මේක දන්නේ නැහැ. අපේ පන්ති කට්ටියකින් ඇහුවට පස්සේ 24 වගන්තිය ඒත් මතක නැහැ. මේක වැදගත් වෙනවා. අනිත් බිස්නස් වලත් හුඟක් වැදගත්. ව්‍යාපාර අධ්‍යයනයේ හුඟක් වැදගත් වෙන දෙයක්. හරි. අපි එහෙනම් 37 වෙනි එක කරා 38 කරා. ඒක මට හිතෙනවා මතකයි කියලා. ඒ වගේම accounting වලට අදාළ තව කිවිසුමක් තියෙනවා හවුල් ව්‍යාපාර ආඥාපනතේ. දැන් හවුල් ව්‍යාපාරට අදාළ ආඥාපනත ඇහුවොත් 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත. තව වගන්තියක් ඕන. දැන් 24 වගන්තිය තව එකක් තියෙනවා 42 වෙනි වගන්තිය. ඒකේ මොකක්ද තියෙන්නේ? විශ්‍රාම යන හවුල්කරුවෙකුට විශ්‍රාම යන හවුල්කරුවෙට කවුරුහරි හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගියොත් ඔහුට ගෙවිය යුතු කොටස මුදලින් ගෙවන්නේ නැතුව ණය ගිණුමකට මාරු කරොත් 100%ක වාර්ෂික පොලියක් ගෙවිය යුතුය. 42 වගන්තිය. ඔක accounting වලට අදාළයි. විශ්‍රාම යන හවුල්කරුට ගෙවිය යුතු කොටස ණය ගිණුමකට මාරු කර තිබුණොත් 100%ක පොලියක් ගෙවිය යුතුය. කිව්වත් නැතත් ඔය 42 වෙනි වගන්තිය අනුව ගෙවන්න ඕන 100%ක පොලියක්. ඕකත් මතක තියාගන්න. හරි. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි කතා කරමු 39. හවුල් ව්‍යාපාරක හවුල්කරුවන් පහත එක් එක් වර්ෂයේ ලාභ විසර්ජනය කිරීමට හිමිකමක් ලැබීමට හේතුව සඳහන් කරනවා. ඔකට තමයි ප්‍රායෝගිකව අහලා තියෙන්නේ. මේ වගේම ලාභ විසර්ජනය කියනකොට හම්බ වෙනෝනේ වේතන හම්බ වෙනවා, ප්‍රාග්ධන පොලි හම්බ වෙනවා, ලාභ කොටස් හම්බ වෙනවා. ওই තුනනේ ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ. එක් එක් ලැබීමට හේතුවක් සඳහන් කරන්නේ. හේතුවක් සඳහන් කරන්නේ කියන්නේ. එක ඒ අහන ප්‍රාග්ධන පොලි. ඇයි මේ ප්‍රාග්ධන පොලියක් ගෙවන හේතුවක්? හේතුවක් කියවොත් මොකක්ද හේතුවක් කියන්නේ? ඕන තරම් හේතු තියෙනවා. එකක් නෙවෙයි ඕන තරම් හේතු තියෙනවා. ප්‍රාග්ධන පොලියක්. එකක් ප්‍රාග්ධන පොලියක් මම ඕන එකක් කියනවා. ප්‍රාග්ධන පොලිය ගෙවන හේතුව තමයි ප්‍රාග්ධන අනුපාතය වෙනස් වීම. ඒ කියන්නේ ප්‍රාග්ධන දායක වූ අනුපාතය වෙනස් වීම. ප්‍රාග්ධන දායක වූ අනුපාතය වෙනස් වෙනකොට අනුපාතය වෙනස් වීම. එකක් කිව්වා ප්‍රාග්ධන දායක වූ අනුපාතය වෙනස් වීම. ඒ කියන්නේ එක්කෙනෙක් දාලා තියෙන්නේ ලක්ෂ 5යි අනිත් එක්කෙනා ලක්ෂ 8යි. ඒතකොට පොඩි අවාසියක් වගේ තියෙනුනේ අන්නේ වෙලාවට ප්‍රාග්ධන පොලියක් ගෙවන. ප්‍රාග්ධන පොලියක් සාමාන්‍යයෙන් ගෙවන්න ඕනේ කියලා හිතනවා. එහෙනම් ප්‍රාග්ධන දායක වූ අනුපාතය වෙනස් වීම. තව ලියන්න පුළුවන් ඕන තරම්. ප්‍රාග්ධන දායක වූ අනුපාතය වෙනස් වීම. තව එකක් ලියන්න පුළුවන් මොකද්ද? ප්‍රාග්ධන දායක. ඒ කියන්නේ දැන් මෙයාලා සල්ලි දැම්මේ බැංකුවක සල්ලි දාලා නෙවෙයිනේ. බැංකුවක දාන්න නැතුව හවුල් ව්‍යාපාරේ දැම්මා. එතකොට මෙයාලට ආවස්තික පිරිවැයක් තියෙනවා. ඔන්න ඔකත් කියන්න පුළුවන්. ප්‍රාග්ධනයේ මතකනේ ඉකෝන වල ආර්ථික විද්‍යාව කියලා ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය. අනේ මේ ගිණුම් කරන්නේත් එක්ක අනිත් පාඩමුත් තුනක් සම්බන්ධ වෙනවා. ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැයක් තියෙනවනේ. ආවස්තික පිරිවැයක් කියන්නේ කැපකිරීමක් වෙනුවෙන් මොකක් හරි කැපකිරීමක් කරොත් ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම. දැන් මෙයා මේ හවුල් ව්‍යාපාරයට සල්ලි දාපු නිසා බැංකුවේ සල්ලි දාලා පොලියක් ගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. අන්න ඒක ප්‍රාග්ධනීය ආවස්තික පිරිවැයක් තියෙනවා. හේතු. තව ප්‍රාග්ධන පොලිය ගෙවන හේතුව තමයි ගිවිසුම අනුව. ගිවිසුමේ එකක වෙලා තියෙනවා. අපි මොකද කියලාත් නැහැ ගිවිසුමේ එකක වෙලා තියෙනවා. ගිවිසුමට අනුව ඔන්න ඔකත් ලියන්න පුළුවන්. ගිවිසුමට අනුව ඔන්න ඔක තමයි ප්‍රාග්ධන පොලිය ගෙවන හේතු. ඕනම් ප්‍රායෝගික දෙයක් ඕන දෙයක් ලියන්න පුළුවන්. මම කිව්වේ මොකද ප්‍රාග්ධන දායක වූ අනුපාතය වෙනස් වීම. ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය ගිවිසුමට අනුව ඊළඟට හවුල් වේතන ගෙවන්න හේතුව මොකද්ද? වේතන. මම ඔන්න එකක් කියනවා. හවුල්කරුවන් ඉන්නවා එයා හවුල් ව්‍යාපාරේ කළමනාකරණයට දායක වෙලා. අන්න ඒ නිසා හවුල් වේතන ගෙවනවා. කළමනාකරණයට දායක වීම. කළමනාකරණයට දායක වීම නිසා. කළමනාකරණයට දායක වුණාට පස්සේ එයාට නිකන් නෙවෙයි එයාත් එතකොට සේවකයෙක් විදිහට වැඩ කරනවානේ. එතකොට වැටුපක් ගෙවන්න ඕන, වේතනයක් ගෙවන්න ඕන. කළමනාකරණයට දායක වීම. නැත්නම් හවුල් ව්‍යාපාරේ මොකක් හරි සොයා බලා ඒක කරන එක. ඔකට උඟක් හේතු ඕන දෙයක් කියන්න පුළුවන්. කළමනාකරණයට දායක වීම. නැත්නම් එහෙම දායක වෙන්නේ නැහැ. ගිවිසුමේම දීලා තියෙනවා. ගිවිසුමේ එකක වෙලා තියෙනවා. ගිවිසුමට අනුව ඕලයන් පුළුවන්. කළමනාකරණයට දායක වීම, ගිවිසුමට අනුව ඔන්න වේතන ගෙවන්න පුළුවන්. හේතුවේ ගෙවන හේතු එකක් ලිවුවනම් ඇති. ලාභ කොටස ගෙවීමට හේතුවක් කියන්නේ ලාභ කොටස. හරි. ලාභයේ ප්‍රධාන වශයෙන් ලාභයේ හවුල් ව්‍යාපාරට කියන්නේ ප්‍රධාන එකක් තමයි අපි මේකේ අවදානමක් නිදරන. අවදානම දරන නිසා ලාභයක් ගෙවනවා. ලාභ කොටස. අවදානම දරන බැවි. අවදානම දරන බැවි.
අය හවුල් ව්‍යාපාරයක් කරනවා කියන අවදානමක්. මොකද ඔගේ සල්ලි නැති වෙන්නත් පුළුවන්, ව්‍යාපාරේ පාළු වෙන්නත් පුළුවන්. අවදානම දරන බැගින් ලාභ කොටසක් ගන්න. තව එකක් ඒකම ගන්න පුළුවන් ගිවිසුමට අනුව. ගිවිසුමේ එකක වෙලා තියෙන ගිවිසුමට අනුව අවදානම දරන බැවින් ඊට පස්සේ එකකින් හේතු ලියන්න පුළුවන්. ඔන්න මම ප්‍රධාන හේතු ටිකක් කිව්වේ. අවදානමක් දරන බැවින් සහ ගිවිසුමට අනුව. ඊළඟට හවුල්කරුවන් හවුල් ව්‍යාපාරට දායක වීමේ අනුපාතය අනුව දැන් මේකෙත් එමය වේතනයක් ගන්න පුළුවන් හවුල් ව්‍යාපාරට සම්බන්ධ වීම ප්‍රමාණය අනුව ඒ වගේ හේතු ලියන්න පුළුවන්. හරි මම ප්‍රධාන හේතු ටිකක් කිව්වා. ඒට හවුල් ප්‍රාග්ධන පොලියට ලිව්වා ප්‍රාග්ධනයේ දායකෝ අනුපාතය වෙනස් වන විට ප්‍රාග්ධනයේ අවස්තික පිරිවැය ගිවිසුමට අනුව. වේතන ලිව්වා කළමනාකරණයට දායක වීම ගිවිසුමට අනුව. තව හවුල් ව්‍යාපාරයට දායකත්වය සැපීම. ඊට පස්සේ ලාභ කොටසද ලිව්වා අවදානමක් දරන බැවින්. ඊට පස්සේ ගිවිසුමට අනුව හවුල්කරුවන්ගේ දායකත්වය අනුව ඊට පස්සේ ප්‍රාග්ධන දායකත්වය වෙනස් වෙන විට ප්‍රාග්ධන අනුපාතය වෙනස් වෙන විට ඔන්න වගේ හේතු කියන්න පුළුවන්. ඒවා ප්‍රායෝගික දෙයක් හිතලා ලියන්න තියෙනවා. ඔන්නක තමයි 39 වෙනි බහුවර්ණය. හරි අපි ඊළඟට යනවා අවසාන බහුවර්ණය. මේක දැන් අපි අද මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරන අවසාන බහුවර්ණය 40 වෙනි එක. හරි ඒක යහනේ LKS 8 ගිණුම් කරන ප්‍රතිපාති ඇස්තමේන්තු වෙනස් වීම මහා වැරදි. හිමිතිය අනුව පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න. T හෝ F සත්‍ය නම් T අසත්‍ය නම් F ද යන සඳහන් කරන්න. මම ඕක ඇති ගිණුම් කරන ප්‍රතිපාති ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම මහා වැරදි. LKS 8 ප්‍රමිතිය. හරි ඉස්සෙල්ලත් ප්‍රමිතිය ටිකක් අහුණා. මෙන්න මේ ප්‍රමිතියක් කිව්වොත් කෙටියෙන් කිව්වොත් ගිණුම් කරන ප්‍රතිපත්ති කියන එක යටතේ අපි කතා කරලා ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියන එක කතා කරා. ගිණුම් කරන ප්‍රතිපත්ති. ඊළඟට ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගන්නා විදි. ආකාර දෙකක් කලමනාකරන කියන්නේ ප්‍රමිතියක අවස්ථා මත කලමනාකරන විනිශ්චය පද්ධතිය. ඊළඟට ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථා දෙකක්. ඒ ගිණුම් කරන ප්‍රමිතියකින් ඉල්ලුව විට ඊට පස්සේ කාර්ය සාධනය වඩාත් විශ්වාසනීය ලෙස මිනුම් කළ හැකි විට. ඔන්න ඔය ටිකනේ කතා කරේ. ගිණුම් කරන ප්‍රතිපත්තියක් කිව්වේ මූල ප්‍රකාශ පිළියෙල කිරීමේදී ඉදිරිපත් කිරීමේදී යොදා ගනු ලබන නිශ්චිත මූල ධර්ම පදනම් රේදීන් හා සම්ප්‍රදායන් සහ පරිච්ඡයන්. ඔන්න ඔය තමයි ගිණුම් කරන ප්‍රතිපත්ති කිව්වේ. ගිණුම් කරන ප්‍රතිපත්ති වලට උදාහරණ කිව්වා තෝගාගේ කිරීම එක FIFO ක්‍රමය WSC ක්‍රමය. ඔන්න ඔය ගිණුම් කරන ප්‍රතිපත්තිය. ගිණුම් කරන ප්‍රතිපත්තියක් යොදාගත්තොත් වෙනස් කරන්න එපා. FIFO ක්‍රමය යොදාගත්තොත් FIFO ක්‍රමය යොදාගත්තොත් FIFO ක්‍රමයම දිගටම පවත්වාගෙන යන්න. ඒක වෙනස් කරන්න පුළුවන් ගිණුම් කරන ප්‍රමිතියකින් කිව්වොත් නැත්නම් අපිට තේරෙනවා ෆිෆෝට වඩා WSC ක්‍රමය හොඳයි කියලා තේරුනොත් ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි ගිණුම් කරන ප්‍රතිපත්ති. ඊළඟට කතා කරා ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම. ගිණුම් කරන ඇස්තමේන්තු කියන්නේ අපි හිතලා තීරණය කරන ඒවා. ඒ කියන්නේ වර්ගමයේ වගකීමේ ධාරණයකට යන ගැළපීම. ඇස්තමේන්තු වෙනස් වීම කියන්නේ ඒකට උදාහරණ කිව්වොත් අපි හිතලා තියෙන එකේව ඵලදායී ජීව කාලේ මෝටර රථයක් අවුරුදු 10ක් පාවිච්චි කරනවා කියලා උපකල්පනය කරනවා. හැබැයි 70 ගණන් නෙවෙයි. ඊළඟට අඩමානය වෙන් කිරීම අපි ණයගැතයන්ගේ අඩමානය වෙන් කිරීම. මොකද දැන් අලුතින් කියන නම හානි කරන ආලාභ සඳහා වෙන් කිරීම. ඒකත් අපි ඇස්තමේන්තුවන්නේ හරි ගාන නෙවෙයි. ලැබෙද නොලැබෙද සැකසහිත ණය සඳහා වෙන් කරනවා. ඒකත් අනිවාර්ය ගානක් නෙවෙයි. ඔන්න ඔය ඇස්තමේන්තු වෙනස් වීම කතා කරා. ඇස්තමේන්තු වෙනස් වීම ගෙම් තියන්න පුළුවන්. ඇස්තමේන්තු වෙනස ඒ අවුරුද්දට විතරක් බලපානවා නම් ඒ අවුරුද්දේ ලාභයට ගල්පනවා. උදාහරණයක් විදිහට ඔය අඩමානය වෙන් කිරීම වෙනස් වීම ඒ අවුරුද්දට විතරයි බලපාන්නේ. ඊළඟට ඇස්තමේන්තු වෙනස් වීම අපේ අවුරුද්දටයි අනාගතයටයි දෙකටම බලපානවා නම් ඒ දෙකටම ලාභයට ගල්පානවා. උදාහරණයක් විදිහට ඵලදායී ජීව කාලය වෙනස් වීම අවුරුදු 10 15 වුණා. එතකොට මේ අවුරුද්දට විතරක් නෙවෙයි අනාගතයටත් බලපානවා. ඒ දෙකටම ගැලපීමක් කරනවා. ඔන්නෝ කතා කරා අපි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම. ඊළඟට කතා කරා වැරදි. වැරදි කියන කතා කරා ඔය වෙන්න පුළුවන් ගණිතමය දෝෂ, ගිණුම් කරන වෙන්න පුළුවන් හැම වැරදීම වැරදි කියලා කතා කරා. මේ වැරදි සම්බන්ධයෙන් කෙටියම කියන්න ඕන වැරද්දක් આવොත් අතීතයේ ඉඳන්ම නිවැරදි කරන්න ඕන. අතීතය අනුයෝගී ලෙස නිවැරදි කිරීමක් සිදු කළ යුතුයි. අතීතය අනුයෝගී ලෙස අතීතයේ සිටම නිවැරදි කිරීමක් සිදු කරන්න ඕන. ඔය ටික අපි ඔය ප්‍රමිතිය ලොකුවටම කතා කරා. ගිණුම් කරන ප්‍රතිපත්ති ඇස්තමේන්තු වෙනස් වීම වැරදි. ඔර උදාහරණ කෙටියෙන් මතක තියාගන්න ගිණුම් කරන ප්‍රතිපත්ති වලට FIFO WSC ක්‍රමය ඇස්තමේන්තු වෙනස් වීමට ඵලදායී ජීව කාලය අඩමානය වෙන් කිරීම වැරදි වලට ඒ ගණිතමය දෝෂ වෙන්න පුළුවන්. සියලුම වැරදීන් ගන්න පුළුවන්. මේ ටික තමයි ඕකෙන් තමයි මේ අහලා තියෙන 40 වෙනි බහුවර්ණේ. හරි සත්‍යද අසත්‍යද කියලා දක්වන්නේ ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම මූල ප්‍රකාශ වර්තමාන කාලයේ සිට බලපෑවත්ම පරිදි ගැලපිය යුතුය. හරිනේ මං කිව්වා ඵලදායී ජීව කාලය වෙනස් වීම. හිතන්න මෝටර රථයක ඵලදායී ජීව කාලය තිබුණා අවුරුදු 10යි. අපි ටික කාලෙකින් තියෙන එක නෑ මේක පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 20ක් කියලා. අන්න ඒක ඇස්තමේන්තු වෙනස් වීම. එතකොට මේ අවුරුද්දට විතරක් නෙවෙයි අනාගතයටත් ඔක්කොටම බලපාන. එතකොට දැන් ගන්නේ 10 නෙවෙයි 20 අරන් සියලුම ඒවාට ගැලපීමක් කරන්න ඕන. එහෙනම් හරි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම වර්තමාන කාලයේ සිට බලපෑවත්ම පරිදි ගැලපිය යුතුය. ඒක හරි සත්‍යයි. තියෙන්න ඕන.
B ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම සෑම විටම අතීතයානුයෝගී ලෙස භාවිතා කරනු ලබයි. නෑ. ඒ වැරදි. වැරදි තමයි අතීතයානුයෝගී ලෙස භාවිතා කරන්න. ඒ කියන්නේ අතීතයේ වරදක් වුණොත් අතීතයේදම හදන් එන්න ඕන. ඒ කරන්නේ වැරදි. ගිණුම් කරන ප්‍රතිපත්ති නෙවෙයි. ගිණුම් කරන ප්‍රතිපත්ති නෙවෙයි. ඒක වැරදි. B අසත්‍යයි. එක් වෙන්නේ. වත්කමක ශේකමය වෙනස් වීම ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීමකි. ප්‍රතිපත්ති කියන එකේ ශේකම ටිකක් තියෙනවා. දැන් නම් විභාගේ තියෙන සරල මාර්ගය විතරයි. ඉස්සර තිබුණා සරල මාර්ග හීනවන සරල වාල්කමය හීනවන ශේෂකමය. දැන් හීනවන ශේෂකමය කතා කරන්නේ නැහැ. ශේකරණ ක්‍රම සරල මාර්ගකමය හීනවන ශේෂකමය තිබුණා. ඒක දැන් හීනවන ශේෂකමය කතා කරන්නේවත් නැහැ. සරල මාර්ගකමය තමයි ආවිතා කරන්නේ. ඕකට කියන ගිණුම් කරන ප්‍රතිපත්තියක් නෙවෙයි. ගිණුම් කරන ප්‍රතිපත්තියට මම කිය උදාහරණයක් අර FIFO WSC ක්‍රමය කියලා. ඒතකොට මේක ගිණුම් කරන ප්‍රතිපත්තියක් නෙවෙයි. ඒක අසත්‍ය වෙනවා. D වත්කමක ඵලදාය ජීව කාලය වෙනස් වීම ගිණුම් කරන ඇස්තමේතු වෙනස් වීම. හරිනේ මම කියවනේ ගිණුම් කරන ඇස්තමේතු වෙනස් වීමට උදාහරණයක් තමයි ඵලදාය ජීව කාලය වෙනස් වීම. තව ගන්න පුළුවන් අඩමානය වෙන් කිරීම. ඔකට කියන අලුත් නම හානි කරන අලාභ සඳහා වෙන් කිරීම. එතකොට D උත්තරේ සත්‍යයි. හරි. A කියන එක එතකොට ගන්න ඕන සත්‍යයි, B අසත්‍යයි, C අසත්‍යයි, D සත්‍යයි. D සත්‍යයි. ඔය කතා කරේ LKS 8 ගිණුම් කරන ප්‍රතිපත්ති ඇස්තමේතු වෙනස් වීම හා වැරදි. උදාහරණයක් කිව්වොත් ගිණුම් කරන ප්‍රතිපත්තිය කියන එක කිව්වොත් අපි මොකක් හරි ප්‍රතිපත්තියක් හිතමු. අපි උදේ 5ට නැගිටිනවා කියලා ප්‍රතිපත්තියක් ඉන්නවා කියමු. ඒ ප්‍රතිපත්තියක් තියෙනවා කියමු. අපි උදේ 5ට නැගිටිනවා. ඒක තීරණය කරේ කොහොමද? එක්කෝ බාහිර පාසයක් කියලා. ඒ කියන්නේ ගිණුම් කරන ප්‍රමිතියක මත. නැත්නම් කලමනාකරන විනිශ්චය පරිදි අපිටම හිතලා තමයි අපි තීරණය කරේ. හරි. දැන් මේක වෙනස් කරන්න පුළුවන් අවස්ථා මොනවද? වෙනස් කරන්න පුළුවන් එක ඒ කවුරු හරි කිව්වොත්. ඒ කියන්නේ වැඩිහිටියෙක් කිව්ව 5ට නෙවෙයි 4ට නැගිටින්නේ. ඒ කිව්වේ ගිණුම් කරන ප්‍රමිතියකින් කිව්වොත්. නැත්තම් වෙනස් කරන්න පුළුවන් ආකාරය මොකද්ද? අපිටම හිතනවා මීට වඩා හොඳයි 4ට විතර නැගිටියොත් කියලා අපි තීරණය කරනවා. ඒ කියන්නේ මුදල් ප්‍රවාහ වඩා විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු කළ හැකි විට ප්‍රතිපත්තිය වෙනස් කරනවා. ඔන්න ඔක තමයි තියෙන්නේ. ඇස්තමේන්තු වෙනස් කින් කියන අපි හිතලා තීරණය කරන ඒවා. ඔය හිත අඩමානය වෙන් කිරීම වගේ ඒවා හිතලා ගානක් දාන ඵලදාය ජීව කාලය කියලා අපි හිත. ඇත්තටම මෝටරේ අවුරුදු 10 නේ 20ක් වුණා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි තීරණය කරන ඵලදාය ජීව කාලය කියලා ඇස්තමේන්තු වෙනස් වීම. වැඩදි කියන ඒවා වෙන්න පුළුවන් ගණිතමය දෝෂ. ඒ වුණොත් අතීතයේ ඉඳන්ම හදන් එන්නත් ඕන. ඔන්න ඔක අපි හුඟක් කතා කරා ඒ ප්‍රමිතිය ගැන. සරලව මම කිව්වේ. ඔන්න එහෙනම් 40 වෙනි බහුවනෙත් අපි එතනින් ඉවර කරා. හරි. අපි මතකනේ 31 වෙනි බහුවනේ ඉඳන් 40ට වෙනකන් කතා කරා. ඒකට බලන්න මේවා එච්චර අමාරු නෑ. අමාරු නෑ තියෙන්නේ. ඉතින් අර හොඳට හැමදේම බලා ගන්න එක තමයි. අමාරුවක් නෑ අතර මේවා. අමාරු නෑ. හරි ලේසි. මේ ටික හොඳට කරලා තිබුණා නම් හොඳට බලලා තිබුණා නම් පාස් පේපර් බලලා තිබුණා නම් කරලා තියෙනවා. එතකොට මේ වීඩියෝ සීරීස් එකෙන් උපරිම ප්‍රයෝජන කට්ටිය ගන්න කට්ටිය ඉන්නවා කියලා දන්නවා. සමහරු ගන්න නැහැ කියලා දන්නවා. හැබැයි දෙකොල්ලටම වාසියක් වේවි. මොකද මේ පාර විභාග ලියන කට්ටිය තමයි විශේෂම වාසිය වෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේවෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජන ගන්න. මොකද මේවෙන් අපිට ලැබෙන දෙයක් නැහැ. මොකද සම්පූර්ණ පොදුවේ යන්නේ. පොදුවේ යනකොට අපිට ලැබෙන දෙයක් නැහැ. පුළුවන් කට්ටිය උපරිම දෙයක් ගන්න. මොකද මේ කාලේ කොහොමද පන්ති වලට යන්න සහභාගී වෙන්න පොඩ්ඩක් අමාරුයි. හිම කාලයක් නැති. ඒක මේ කාලේ තමයි වාසිදායකම දේ තියෙන්නේ. මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. හරි. ඊටු ටික අපි ඊළඟ වීඩියෝ සීරීස් එකෙන් කතා කරනවා 41 බහුවන ඉඳන් 50ට එනකම්. හරි. අදට ඉවරයි.